ආයුබෝවන් ප්‍රබෝධමත්තු දැසනක් අපි සෝදානම් වෙන්නේ මෙත්නෙත් පාමුල වැඩසටහන ආරම්භ කරන්නට. ක්‍රමක්‍රමයෙන් අපේ වස්සාන ඍතුවට ඇවිල්ලා වැසිසලු පූජා කිරීමේ පින්කම් වලට සෝදානම් වෙන කාලය. ඔබ දන්නවා net FM රේඩියෝවත් සෑම වස් මාසයක් ඉලක්ක කරගෙනම මාධ්‍ය ආයතනයක් විදිහට ලංකාවේ එකම මාධ්‍ය ආයතනයයි වැසිසලු පූජා කරලා වස් ආරාධනා කිරීමේ පින්කම සිදු කරන්නේ. එනිසා එළඹෙන පුරපසළොස්වක පොහෝ දිනයේ ඒ සඳහා ඔබටත් එක්වීමේ භාග්‍ය තිබෙන වග සිහිපත් කරමින් වැසිසලුවක් සූදානම් කරගෙන වස් ආරාධනාවට නෙත් සමග එකතු වෙන්නට, නෙත් කටින මහා පින්කමට අපත් සමග එකතුව වැසිසලු පූජා කර වස් ආරාධනා කරන්නට හැම දිනාටම ආරාධනා කරමින් මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේව, එවැගේම ගෞරවනීය මහා සංඝරත්නයේ මෙහෙණින් වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. පූජනීය වන්දනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේට ආරාධනා කරනවා මෙත්නෙත් පාමුලේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ලෝතුරා අමාදම් රස තමන් වහන්සේගේ හද సంతානෙහි දරාගෙන ඒ දහම් රස වින්දනය කරමින් සමස්ත ලෝකයාටම එදා බුදු සෙවණේ පටන් මේ මොහොත දක්වා දහම් රස බෙදා හදා දී වදාළ සියලු ආර්යෝත්තමයන් වහන්සේලාට කල්යාණ පෘතජ්ජන මහා සංඝරත්නයට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා. පින්වත් ගරු කටයුතු මෙහෙණින් වහන්ස, අදත් ලෝතුරා ධර්මයේ වෙනුවෙන් සකීය කළගුණ සලකන මහා පින්කමක පින්නති ඔබත් අපත් ඔබට අපට සවිය දෙන ශක්තිය දෙන දායකත්වයේ දරන අපේ සම්බුදු පිරිසගෙත් අවධානය ඊට සිතින් බුද්ධාලම්බන ප්‍රීතියෙන්, ධර්මාලම්බන ප්‍රීතියෙන්, සංඝාලම්බන ප්‍රීතියෙන් නොදවැඩුණු හිතේ ආයෝජනය කරලා සතුටු වෙන වෙලාව. අද දවසේ දායකත්වයේ දරන මාවනැල්ලේ කරහම් පිටිගොඩ හිටිගෙදර පදිංචි පේ සකුන්තලා හරිශ්චන්ද්‍ර පින්වත් දියණියත් හරිශ්චන්ද්‍ර පින්වත් පුතණුවනුත් ආදරණීය කුලවංශයේ වැඩිහිටි පින්නතුල්ලා දූ දරුවන් ඇතුළු සම්බුදු පිරිස අද දවසේ මේ දායකත්වයට සම්බන්ධ වෙන්නේ. වසර 30කට අධික කාලයක් ධර්මයේ තුලින් ජීවිත ගමනට පැමිණිච්ච විවිධ අභියෝගවලින් හිත සවිමත් කරගෙන, ගත සවිමත් කරගෙන, ඇද වැටෙන බිඳ වැටෙන මනස් ඇති ඇත්තන්ට ධර්මයේ සුවේ රසයේ බෙදා හදා දෙමින් මේ ධර්මයෙන් මහා ශාන්තියක් ලබාගත් දායක පිරිසක් බව මා විශේෂයෙන් ගෞරවයෙන් යුක්තව සිහිපත් කරන්නට ඕනේ. අපේ සකුන්තලා හරිශ්චන්ද්‍ර දියණියගේ ආගමික ජීවිතය මව්පියන්ගෙන් සෝභාමත් වුණා විතරක් නෙමෙයි, ආදරණීය ස්වාමි පුත්‍රයාණන් වන සංජීව පින්වත් පුතාගේ ධෛර්ය ශක්තිය නොමද අවංක නිමල කැපවීමත් හේතුභූත වුණු බව ආරම්භයේ සිහිපත් කරමින් ධර්මදේශනාව සමාප්තියෙහි අපේ සම්බුදු පිරිසගේ බලාපොරොත්තු වෙත හිත යොමු කරවලා පින් අනුමෝදන් කරවන්නටයි මෛත්‍රී සිතින් බලාපොරොත්තු වන්නේ. දැන් පින්නති ඔබට ආරාධනා කරන්නේ හිත සනහන, ඇතැම් විටක හිතට එන දුක් පීඩා වනසන මහත් ශක්තියක් ඇති ධර්මයට හිත යොමු කරගන්නටයි ඊටාම ගෞරවයෙන් ආරාධනා කොට ධර්ම දේශනාව සභාරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ. එදා දෙවුරම් වේරේ අසිරිය දකින පින්බර සිතකිනේ වැඩම කළ දෙවිවරු අදත් මෙහි වඩිනු මැන පින් සිතකිනේ උතුම් බුදු බණ සුවය විඳිමින් සිරිදහම් ඇස ලබමිනේ සැනසෙනා දෙවිවරුන් හටපින් පතමි සැදැහැති සිතකිනේ
සග්ගේ කාමේචරූපේ ගිරිසිඛර තටේ චාන්තලික්කේ විමානේ දීපේ රට්ටේ චගාමේ තරුවන ගහනේ ගේහවත්තුම් හිකෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධබ්බනාගා තිට්ටන්තා සන්තිකේදං මුනිවර වචනං සාධවෝ මේ සුනන්තු සුපිපිනෙළුමක් වැනි උසුවඳැති බුදුරදුන් මුව බැබළුනේ ඒ උතුම් මුව මණ්ඩල දකිනා සියලු සතනිති සැනසුනේ ඒ දහම් කය අදත් ලෝකයේ දස අතින් ලොව බැබළුනේ ඒ බුදුන් පායුගවඳිම් මම සැදැහැගුණ පිරි සිතකිනේ නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සොය සත්තාම පුඤ්ඤිත්දී බුද්ධි වුද්දී ජිනද්වයං ඝාතේසි මරණං කිප්පං කාතුමා දිසකේ කතාති පින්වත් ධර්මකාමී සදහවත් බෝසත් පින්වත් අදත් ඒ දහම් සුගන්ධය වහනය වන මෙත්නෙත් පාමුල ධර්මදේශනාවට මුල පුරන්නටයි කල්පනා කරන්නේ. පින්වත්නි, තථාගතයන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අප වෙත ළඟා කරවන ප්‍රයෝජන ගැන කල්පනා කරනකොට ඒ ප්‍රයෝජන සලසා දෙන ආකාරය පිළිබඳව සිහිපත් කරනකොට අංශ ගණනාවකින් මේ ධර්මයේ දිහා දකින්න පුළුවන්. එකක් හරියට ධර්මය ආයුධයක් වගේ. ආයුධයකින් කරන වැඩ බොහොමයක් තියෙන අතර එක ක්‍රියාවක් නේ නසන එක. ධර්මයේ අවිය ඇරෙන්නට අපට නසන්නට තියෙන ක්ලේශ ධර්මයන් නසන්නට යන ක්‍රමයක් නැහැ. ධර්මයේ තුල විග්‍රහ වෙන බොහෝ කාරණාවන් නීවරණ පක්ෂයට අයිති 1500ක පමණ ප්‍රමාණයකින් යුතුවයි දල වශයෙන් සිහි කරන ක්ලේශ ධර්මයන් ඝාතනය කර ගැනීමේ හැකියාව මේ ධර්මයේ තුල පවතිනවා. මොකද කෙලෙස් ධර්ම නිසාමයි අපේ මේ සංසාර චාරිකාව දිගින් දිගට පවතින්නේ. ඒ නිසා අපට ක්ලේශයන් වනසා ගැනීම සඳහා ධර්මයේ තරම් අවියක් වෙන ඇත්තේ නැහැ. නමුත් ඒ ධර්මයේ අවිය
ධර්මය වනපොත් කළ තරමින් නොව අපේ පපුවට ජීවිතයට ධර්මය අනුබද්ධ කරගෙන. ක්ලේශ ධර්මයන් හෙවත් සිත කිලිටි කරන සිත සසරට ගමන් කරවන ධර්මතා ටික අඳුනගෙන ඒ ධර්මතා ටික වනසා ගන්න පුළුවන් වුණ තරමට සක්‍රිය වුණොත් තමයි ඒ ධර්මයේ අවියක් වශයෙන් මනසේ සකස් වෙන්නේ. අවියක් තනන්න කම්මලක් ඕන. ඒ වගේ අපේ මේ ධර්මයේ නැමැති අවිය සකස් කරන්න මේ සිත නැමැති කම්මල පාවිච්චි කරන්න ඕනේ. ඒ තුලින් ඉස්මතු වෙන ධර්මයේ අවිය භාවිතා කරගෙන අපට කෙලෙසුන් නසන්නයි භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කරන්නේ. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. මහණෙනි මම කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවුණා. ඔබ වහන්සේලාටත් මේ ධර්මය මම දේශනා කරන්නේ කෙලෙස් පිරිනිවීමෙන්, කෙලෙස් මරණයට පත් කිරීමෙන් ඒ අදාළ සුවය ලබන්නයි. අනිත් පැත්තෙන් අපට තාම ක්ලේශ ප්‍රහාණය කරගන්න බැරි වුණේ අපේ හිත යථාර්ථය හෙවත් යථාභූත ඥාන දර්ශනය කරා ගෙන යන්නට බැරි අන්ධකාරයකින් වැසී තිබෙන නිසා. ඒ අන්ධකාරය ධර්මය අඳුන්වන්නේ අවිද්‍යාව කියලා. ඒ යථාභූත ඥාන දර්ශනය ලබන මාවත පිළිවෙල විග්‍රහ කරලා පෙන්වන්නේ ධර්මයේ තුලින්මයි. ඒ නිසා ධර්මයේ පහනක් වගේ. ධර්මයේ පහනක් වගේ. අනිත් පැත්තෙන් මේ සංසාර චාරිකාව ගමන් කරන තුරාවට අපට తాවකාලික සුවපත් භව සතුට සොම්නස ජීවිතයට මුණ ගැහෙන හැබෑවක්. නමුත් ඒ සතුට කෙලවර අවසානයේ ඒකාන්තයෙන්ම දුකක් රැඳිලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ඉස්මතු කරන්නේ අන්නේ දුක්ඛ ආර්ය සත්‍යයි. මොකද දුක්ඛ ආර්ය සත්‍ය දැක්කේ නැති කෙනෙකුට ලෝකයේ සැපයි සැපසේ ජීවත් වීම ප්‍රමාණවත් කියලා හිතෙනවා. එහෙම තිබෙන ධර්ම ලෝකයේ ඕනතරම් බුද්ධ කාලේ වෙනකොට පහළ වෙලා තිබුණා. ඒ ආගම් වල කිව්වේ තෙලෙන් කිරෙන් කාලා සැපසේ ජීවත් වෙලා. අපි මරුණම බස්මින් භූතස්ස දේහස්ස. අපි මලාට පස්සේ පුනරාගමනක් කොටක්. ආයේ මේ සංසාරයට එන්නේ නැහැ එච්චරයි. හොඳින් හෝ නරකින් සැපසේ ජීවත් වෙන්න. මෙන්න මේ බඳු මිත්‍යා දෘෂ්ටියක රැඳුණු ලෝකයකට තමයි භාග්‍යවතුන් වහන්සේ පහළ වෙලා නෑ සැපය නෙමෙයි ජීවිතයේ සත්‍යය. ලෝකේ සත්‍යය දුක්ඛේ පතිට්ඨිතා ලෝකේ. දුක මතයි ලෝකේ තියෙන්නේ. ඒ නිසා දුකින් ඈතර වෙන්නට නම් දුක්ගිනි අවසන් කරන්න නම් ධර්මය සිසිල් ජලයක්සේ පාවිච්චි කරන්න ඕනේ. ගිනිගත්තු හදවත් එදා භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණිලා ධම්මමා ජලයෙන් තමන්ගේ හදවත් නිවාගෙන සැනසුණා. ඒ සාධක දිහා බැලුවම අපට පේනවා ධර්මය කියන්නේ එතකොට පහුරක්. අලගත් දුපම සූත්‍රයේ පැහැදිලිව දේශනා කරනවලු පින්වත්නි. ධර්මයේ පහුරක් කොට ගන්න කියලා. පහුරක් ඕන කරන්නේ ඕගහකින්, සැඩ පහරකින්, ජල පහරකින් ඈතර වෙන්නනේ. එහෙමනම් මේ භවයේ තුල සැඩ පහරක් හැදිලා තියෙනවා. කාම ඕගය, භව ඕගය, ditthi ඕගය, අවිජ්ජා ඕගය කියලා අපි අහලා තියෙනවා. එතනින් ඈතර වෙන්න නම් කාමෝගයෙන් ඈතර වෙන්න නම් කාමයේ ආදීනව තේරුම් කරලා දෙන ධර්මයට හිත යොමු කරගෙන අධ්‍යක්ීමින් කාමයේ ආදීනව දකිමින් ඒ කාමයෙන් නිස්සරණය වෙන්න ඕනේ කියන අත්මිදෙන්න ඕනේ කියන අදහස ධර්මයේ දරාගෙන හිතේ ගොඩන ගන්න ඕනේ. අන්න ඒ නිසා එතකොට ධර්මයේ පහුර හදා ගන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ අපිව තොටුපොළ ළඟට ගෙනල්ලා ඒ තොටුපොළින් එතරට යන පිළිවෙල කියලා දීලා තියෙනවා. පහුර අපි හදා ගන්න ඕනේ. ඒ තමයි ආර්ය ශ්‍රාණික මාර්ගය නම් පහුර. ඒ පහුර අපි හදාගෙන එතරට ගිහින් ඊට පස්සේ ඒ පහුරෙන් ප්‍රයෝජනයක් නැහැ අපි එතර වුණාට පස්සේ. එහෙනම් සියල්ල අතහරින ලෝකේ ඒ ආධාරක වෙච්ච ධර්මයක් අතහැරියට කමක් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. පහුර කරගහගෙන යන්න ඕන නැහැ එතර වුණා. එතර වෙන්න ආධාර වුණා කියලා. ඉතින් තව මේ විදිහට උපමා ගණනාවක් ධර්මයට තියෙනවා. අනිත් පැත්තෙන් ධර්මය ඖෂධයක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ධම්මෝසද සමන්නත්ති ඒතම් පිබත බික්කහෝ.
කායික රෝගවලටත් බොහෝ විට සත්‍යක්‍රියා බලයෙන් යම් යම් සුවපත් භාවයෙන් උදාපත් කරගන්න පුළුවන්. නමුත් වඩා වැදගත් වෙන්නේ මානසික රෝග. භාග්‍යතුන් වහන්සේ ගතේ රෝග ගැන කතා කරනවා. jigaccha parama roga. කුසගින්නෙන් පටන් අරගෙන කුසගින්න නම් රෝගයෙන් පටන් අරගෙන මානසික රෝග ගැන කතා කරනවා. උම්මත්තකෝ ලෝකෝ. පුතඥයා රෝගයක් තියෙනවා උමතු බව. ඒ නිසා ඒකට ඔසුවක් හැටියට ධර්මය පාවිච්චි කරන්න. එතකොට සංසාරයෙන් එතර වෙන තුරා අපට පව්ඵල වනසා ගන්නත් පින්ඵල උපදවා ගන්නත් ධර්මයෙන් මාර්ගය කියලා දෙනවා. අර මං කිව්වා වගේ ධර්මයේ පහුර ඒ ඊතර වුණාට පස්සේ අත්හරින්නේ කියලා කියා දුන්නා වගේම මේ පින කියන කාරණාවත් සංසාර තාරිකාවට නැවත නැවත හේතු වන්නක් නිසා පිනෙන් ලබාගත් උතුම් වූ මනුෂ්‍ය ජීවිතය ලබාගෙන බුද්ධෝත්පාද කාලයේ මුණගස්වාගෙන ධර්මයේ අහන්නටත් අහන ලද ධර්මයේ වටහා ගන්නත් වටහා ගන්නා ලද ධර්මය සක්‍රිය කරගන්නත් අපි තුල යම්කිසි ශක්තියක් ලැබුණාට පස්සේ ඒ පිනෙන් ලැබෙන ප්‍රයෝජනය ළඟට ඒ හිත ඇතුලේ ඊළඟට සංසාර තාරිකාව වනසාලන කුසලයේ උපදවන්න ඕනේ. මේ හැම උපමාවකින්ම අපට පේන්නේ උතුම් ධර්මයක වටිනාකම. එතකොට ලෝකයට යමෙක් යම් දායාදයක් දෙන්න කල්පනා කරනවා. දෙන්න තියෙන වටිනාම දායාදය කෙනෙකුට දෙන්න පුළුවන් වටිනාම ත්‍යාගය තමයි ධර්මයේ ත්‍යාගය. ධර්මයේ දානය. ඒ නිසා පින්වත් ඔබට හොඳටම පාඩම් සියලු දාන අතුරින් සබ්බ දානං ධම්ම දානං ජිනාති. අද මෙත්ති පාමුල ධර්ම දානයේ වෙනුවෙන් අපි දේශනා කරගෙන යන්නේ ජීවිතය පිළිබඳවත් ජීවිත අවබෝධය පිළිබඳවත් ඒ වගේම මරණය වෙනුවෙන් අපේ සූදානම පිළිබඳවත් තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ විවිධ දේශනා හරහා අපේ ජීවිත පරිඥාණය පුළුල් කරන දේශනා පිළිවෙලක්. පින්වත්නි, අපි අපේ ජීවිතය එක පැත්තකින් ජීවත් වනතුරු වගකීම් රාශියක් මැද යුතුයකම් රාශියක් මැද බලාපොරොත්තු රාශියක් මැදයි කාලය ගත කරන්නේ. ස්වභාවික වශයෙන් බැලුවම ජීවිතේ වයෝවෘද්ධ භාවයට පත් වෙනකොට නම් බොහෝ බලාපොරොත්තු නිම කරගන්නට බොහෝ දෙනාට පුළුවන්කම තියෙනවා. හැබැයි එහෙම පුළුවන් වුණත් බැරි වුණත් ජීවිතයේ අන්තිම කොනේදී අපි බලාපොරොත්තු අහවර කරන්න ඕනේ. බාහිර වශයෙන් සියලු බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි වෙයි. ඒ වුණාට සිතින් හරි බලාපොරොත්තු මට පුළුවන් ප්‍රමාණයට මගේ ජීවිත කාල සීමාව තුළ මම මෙන්න මේ බලාපොරොත්තු ටික ඉෂ්ට කරගත්තා ඉෂ්ට කර දුන්නා කියලා හිත නිදහස් කරගන්න ඕනේ. බැලුවම සමහර විට බොහෝ දෙනෙක් ජීවිතයේ අන්තිම කොනට එනකොට එතෙක් ජීවිතේ නොතිබිච්ච තරම් තද බැඳීම්, එතෙක් ජීවිතේ නොතිබිච්ච තරම් තද ගැටීම් ඇතිව ජීවත් වෙන බවයි පෙනෙන්නේ ලෝකේ බහුතරය දිහා බැලුවම. හැබැයි මේ ධර්මයට ලං වෙලා ධර්මා යථාර්ථය තේරුම් අරගෙන අපි නිදහසේ මේ ජීවිතෙන් සමුගෙන යා යුතුයමයි කියන කාරණයට හිත සකස් කරගන්න ධර්මයේ තුල මම අර කිව්ව විදිහට ප්‍රයෝජන ගන්න පින්න තුල ඇරෙන්න. බහුතරයක් දෙනෙක් සමහර විට සීල් සමාදන් වුණත් සමහර වෙලාවට නිරන්තරයෙන්ම මේ බණ ඇහුවත් අන්තිම කොනට එනකොට විවිධ වූ දුෂ්ටකම් වලින් පිරිච්ච මව්වරු ගැන අපිට අහන්න ලැබෙනවා. තමන්ගේම දුවරුන්ට නිරතුරුව ශාප කරන මව්වරු ඉන්නවා. නිරතුරුව නින්දා අපහාස කරන මව්වරු ඉන්න බව අපිට ආරංචි වෙනවා. සමහරට ඒ දරුවන්ට විතරක් නෙවෙයි දරුවන්ගේ දරුවන්ට. සාමාන්‍යයෙන් ආච්චි අම්මා කෙනෙක් දරුවන්ට කොහොම වෙතත් දරුවන්ගේ දරුවන්ට හරි සෙනෙහසයිනේ. නමුත් අර දරුවන්ගේ දරුවන්ට ද්වේෂ සහගත වෙන ලෝභකම් පෙරේතකම් වැඩි වෙන කාලයක් හැටියටත් සමහර විට අපිට මේ ජීවිතේ වයසට යන ඇත්තන්ගෙන් සමහර අය දිහා බලන්න පුළුවන්. වයසට යන්න පින්වත්නි දේපොළ සම්පත් වලට හරි ආසයි. ධන සම්පත් වලට හරි ආසයි. ලෝභකමින් කුහකකම් වලින් පිරීලා. නැන්දලෙලි ගැටුම විතරක් නෙමෙයි. නිරන්තරයෙන්ම මොන දේ කළත් හිතේ සන්තෝෂයක් නැහැ. අතෘප්ති කරයි.
හැම මොහොතකම කෝප ගැන්විච්ච ගමන් ඉන්නේ. හිතලා බලන්න ජීවිතයේ අන්තිම මොහොතේ නිරන්තරයෙන් ඉඳ සිද්ධ වෙලා තියෙන්නේ කෝප ගැන්විලා නම් ඒකේ අලාභයෙන් ඔබ ජයගත්තා කියලා හිතන්න එපා. ඔබ හරි භයානක තැනකට ජීවිතේ තල්ලු වෙලා යනවා. ඒ නිසා අන්තිම කාලේ වෙනකොට විශේෂයෙන්ම ජීවිතේ වගකීම් මං කිව්වාගේ අහවර කරන්න පුළුවන් වුණත් බැරි වුණත් හිතින් අතාරින්න පුළුවන් ශක්තිය ඇති වෙන්න ඕනේ. හිතින් අතාරින්න පුළුවන් ශක්තිය ඇති වෙන්න ඕන. මම ඔබට මීට පෙර කියලා දීලා ඇති. බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන අදිෂ්ඨාන කරන්න ඕන දැන් ඉතින් අබිනික්මන් කරන්න මේ භවයෙන් අබිනික්මන් කරන්න කාලය ඇවිල්ලා. ගතින් අබිනික්මන් කිරීමට නොහැකි මුත් බුදු හිමියනේ මට. සිතින් අබිනික්මන් කිරීමට හැකිය මගේ බුදු හිමියනේ මට. ඔබ හැබෑවටම බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිත සරණට පාවිච්චි කරා වෙන්නේ. සරණ ගන්වා ගත්ත වෙන්නේ. ඔන්න ඔය තැනට එනකං ඔබට බොහොම නිදහසේ. දැන් මේ බණ අහනක මං හිතන්න මම දැන් වයස මෙච්චරක් වෙනවා. විශේෂයෙන් අවුරුදු 60 65 පසු වෙච්ච අය සේරම අය මේ ගැන හිතන්න ඕන. මෙච්චර බැඳීම් තව මගේ ළඟ තියෙනවා. මං හිතාගෙන ඉන්නේ මේ බැඳීම් සියල්ලම පණ යන වෙලාවෙ අයින් කරන්න පුළුවන් වෙයි. එතකොට මට ඔය ඔක්කොම පුළුවන් කියලා හිතාගත්තොත් ඒක ලොකු මුලාවක්. දැන් අදාදම පින්වත් ඔබ සතු යමක් තියෙනවා නම් ඒ ඔබ සතු දේවලුත් දිය යුත්තන්ට දිය හැකි ආකාරයට දීලා හවර කරන්න. එතකොට හිත නිදහස්. හැබැයි මං නිතර දෙවෙලි කියනවා ජීවිත භුක්තිය තියලා මිසක් දෙන්න එපා කියලා. ඒකත් ටිකක් සැලකිල්ලට අරගන්න ඕන. මොකද එතකොට ජීවිත භුක්තිය තියලා දුන්නොත් අපි අතහැරලා තියෙන්නේ. ජීවිත භුක්තිය තියලා දුන්නොත් අපිට සලකන එකකින් අරගොල්ලන්ට මුළුමනින් මග හැරෙන්න බැරුව යනවානේ. ඒ නිසා ඒ ගැන ටිකක් අවධානයෙන් ඉන්න එක හොඳයි. කොහොමනත් ඔබට 100%ක්ම විශ්වාස නම් ඔබ සියල්ල අතහැරලා දැන් ජීවිතේ සමහර අය ඉන්න අවසාන කාලේ යනකොට අපි හඳුරන්නේ මගේ ළඟ තියෙන මේ කනේ දාගෙන ඉන්න කනපාළු වෙනවට තියෙන කරාමතක විතරයි. මං අනිත් සියල්ලම දරුවන්ට දීලා ඊළඟට මං නොකරගත්ත පිනක් නැති තරම් මං පිනට දහමට ලැබුව පිනට දහමට දීලා තියෙනවා. මං ඕනෑ තරම් පුණ්‍ය ධර්ම සම්පූර්ණ කරගත්තු ජීවිතයක් මට තියෙනවා. මම දැන් ඕන වෙලාවක යන්න සූදානම්. ඕන වෙලාවක යන්න සූදානම්. කොහෙන්ද සූදානම්? ගතින් නොව හිතින්. හැබැයි ගතිනුත් දැන් බොහොම දේ ඈත් කරලා. ජීවිතයේ අන්තිම කොනේදී පුළුවන් තරම් නිශ්ශබ්දව, පුළුවන් තරම් පිරිසෙන් ඈත් වෙලා හුදකලාව ඉන්න බලන්න. තනියම ගෙදරක ඉන්න බෑ වයසට යනකොට. දරුවන්ගේ දරුවෝ ඉන්නවා. නමුත් පුළුවන් තරම් ඔබ පුංචි කුටියකට හරි වෙලා වෙන් වෙලා ඔබේ ජීවිතය සුන්දර ලෙස ගත කරන්න පුළුවන් නම් බුදුගුණ මානසිකාරයම ගත කරන්න පුළුවන් නම් මගේ හිතේ කිසි දෙයකට ලෝභකමක් නැහැ කියලා ඔබට දැන් මේ මොහොතේ හිතනවා නම් වයසට යන්න ඕනේ නැහැ මේකනේ හිතන්න. බණ අහන ගමන් මේ මොහොතේ ළමා වියේ වේවා, තරුණ වියේ වේවා, මධ්‍යම වයසේ වේවා, වයෝවෘද්ධ වයසේ වේවා, ගිහි වේවා, පැවිදි වේවා, කොයියම්ම තරාතිරමක කෙනෙක් වේවා හිතින් හිත නිදහස් කරගෙන නම් ඉන්නේ. මේ කියන්නේ සියලු යුතුයකම් වගකීම් ඉවර කරන්න එපා කියලා නෙමෙයි. සියලු යුතුයකම් වගකීම් ජීවත්ව ඉන්න තාකල් අපි ඉෂ්ට කරමු. කළ යුතු දේ කළා, කරන්න තියෙන දේ එළඹුණොත් කරනවා. හිතින් ඕනෑවට වඩා කිසි දෙයක් බදාගෙන ලෝභකම් උපදවාගෙන උපාදාන කරගෙන ඉන්න එපා. එතකොට ඕනම ක්ෂණයක ඕනම තැනක ජීවිතය අතහැර යන්න වුණොත් හරිම පහසුයිනේ. දැන් හිතන්න ඔබට දැන් තරහ අය කොච්චර ඉන්නවද? ඔබ තරහ අය කොච්චර ඉන්නවද? දැන් අපිට තරහ අය ගැන නෙමෙයි අපි බලන්න ඕන. අපි තරහ අය. අපට බොහෝ දෙනෙක් තරහ වෙන්න පුළුවන්. නමුත් අපේ හිත ඇතුලේ හිතනවා නම් මගේ හිතේ කා කෙරෙහිවත් වෛරයක් නැහැ. මගේ හිතේ කා කෙරෙහිවත් තරහක් නැහැ. මට මොන දේ කළත් මම හිතට හිතාගන්නේ මේකට අමනාප ගත්තොත් තරහ ගත්තොත් අවසාන චේතනාවට ඒක අරමුණු වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒක සංසාරයටත් මට පාඩුයි. මෙලව ජීවත් වෙනකොටත් නිතර කේන්ති ගන්න මට මගේ රුධිරය අපිරිසුදු වෙනවා. එතකොට හෘද රෝග ඇතුළු නොඑක ආකාර රෝගවලට මුලක් නිතර කෝප ගැන්වෙන එක. ඒ නිසා ද්වේෂ හිතින් මම නිදහස් වෙච්ච කෙනෙක්. දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන්, අනුකම්පාව පිළිච්ච හිතකින් මම නිතර කල්ග වෙනවා කියන කාරණාව කෙනෙකුට වැටහෙනවා නම් තමන් ගැන තමයි මේ ගවේෂණය කරන්නේ. තමන් ගැනයි ගවේෂණය කරන්නේ. එතකොට තුන්වෙනි කාරණය. සමහර විට ඉස්කෝලේ ගිහිල්ලා ලොකු දැනුගත්කමක් නැති වෙන්න පුළුවන්.
නමුත් හොඳ නරක දෙක වැටහෙනවා නම් සසර ගමනින් එතර වෙන්නට යන මම දැන මගේ ඇතින් පාප කර්මයක් සිද්ධ කරලම නෑ කියන තැනට එනකම්. බැරි වෙලා හරි අතපසුවීමකින් යම්කිසි ප්‍රමාදයක් වරදක් නොදන්න කාලේ සිද්ධ වුණත් නැවත මම ආයති සංවරේ පිහිටලා ධර්මයේ දැනගත්ත දා ඉඳලා මගේ ජීවිතේ මං අලුත් කරගෙන තියෙනවා කියලා. පින්වත්නි හිතලා හිතේ සතුට උපදව ගන්න පුළුවන් නම් අන්‍යයා ඕනම මොහොතක යන්න සූදානම් මෝහේ ගණ අඳුරෙන් යන්තරමකට මිදලා තියෙනවා. එයා පුණ්‍යකාමී තැනක ඊළඟ ජීවිතේ පවත්වන්නේ. එයා කල්යාණ මිත්‍රාශ්‍රය ලැබෙන තැනක ඊළඟ ජීවිතේ පවත්වන්නේ. ඒ නිසා මෝහය ගැන කල්පනා කළාම සමහර විට අපේ ජීවිතේ ඕනෑ තරම් අවබෝධයෙන් තොරව හැඟීමට යටත් වෙලා අපි ඇතින් මෝඩකම් කරෙන්න ඇති. සමහර වෙලාවට අපි මිනිස්සු කෙරෙහි විශ්වාසය තියලා අප සතු දේවල් අනුන්ට ණයට තුරහට දීලා සමහරට එක වතාවක් නෙවෙයි තුන් වතාවක් ඒ වගේම සමහර අය කෙරෙහි ජීවිතේ විශ්වාසය තියලා මෙයා මගේ හේවනට සදාකල් සහකරු හැටියට ඉඳීවි. මෙයා මගේ ජීවිතයට සදාකල් සහකාරී හැටියට ඉඳීවි. මේ දරුවෝ වෙනුවෙන් මං කොච්චර කැප වුණත් කාර්යයක් නැහැ මේ දරුවෝ මට බලාවි සලකාවි. පින්වත් ඔබට මතකයි මම මීට පෙර දවසක දේශනාවක කියලා දුන්න අර තාත්තා කෙනෙක් අන්තිම වෙලාවේ කියනවා මම සැරයටියක් හැදුවා නම් මට අඳුරේ ගමන් කරනකොට දැස නොපෙනෙන මට සත්තු එලව ගන්න පුළුවන්. ඒ වගේම ගැඹුරු දියපහරෙන් එතර වෙන්න මට ආධාරයක් වෙයි. ඒ තරමට මම දරුවෝ හදලා කරගත්තේ මෝඩකමක් කියලා. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. කමක් නැහැ එහෙම ජීවිතේ නොවැරදුණු කෙනෙක් නැහැ. ජීවිතේ බොහෝ දෙනාට වරදිනවා. හැබැයි වැරදුණු තැන දැවෙමින් තැවෙමින් හිත පීඩාවට පත් කරගත්තොත් අද වෙනතුරු මරණාසන්න වෙලාවේදී පීඩාව පින්වත් ඔබේ හිතට පැමිණියොත් ජීවිතයේ සිද්ධ වෙච්ච අතපසු වීම නිසා එහෙම වෙනවා පින්වත්නි. ජීවිතයේ දැන හෝ නොදැන සිද්ධ වෙච්ච අතපසු වීම ජීවිතේට අරමුණක් වුණොත් හරි භයානක තත්ත්වයකට එන්න පුළුවන්. දැන් පින්වත් ඔබ අහලා තියෙනවා මල්ලිකා දේවිය ගැන. මල්ලිකා දේවියට ජීවිතයේ අන්තිම වෙලාවේදී නොදැන නොසිතු මොහොතක සිදුවුණු පොඩි අකරතැබ්බයක් මතක් වෙච්ච නිසා සතියක කාලයක් අපාදුක් විඳින සිද්ධ වුණා කියනවනේ. ඒ වගේ අන්තිම වෙලාවේ ජීවිතයේ සිදුවෙච්ච අතපසුවීම් යමක් දැන් මේ වෙනකොට මතක් වෙනවනේ. සමහරට ඔබේ හිතේ දැවෙන ඔබ අතින් සිද්ධ වෙච්ච සමහර දේවල් සමහර වැරදි ඔබට කියාගන්න කෙනෙක් නැතුව ඉන්න වෙන්න පුළුවන්. අඩු ගානේ කල්යාණ මිත්‍රයෙක් නම් ඉන්න ඕනේ. ජීවිතේ හොඳ දේ කියන්න නම් ඕන කෙනෙකුට පුළුවන්. ජීවිතේ තමන් අතින් සිද්ධ වෙච්ච යමෙම අඩුළු හොඬුකම් තියෙනව නේද? ඒ අඩුළු හොඬුකම් කියාගන්න විශ්වාසවන්ත හොඳට කියනකම් අහගෙන ඉඳලා පස්සේ කාලෙකදී තරහ වුණාම දෝෂාරෝපණය කරන කෙනෙක් නෙමෙයි. ඔබට 100%ක් විශ්වාස නම් මම මගේ හිතේ සැඟවිච්ච හිත රිද්දන හිතට වද දෙන මේ ගැටලුව මෙයා එක්ක කිව්වොත් මගේ හිත හදාගන්න පුළුවන්. හිතට ලොකු සැනසෙල්ලක් තියෙනවනේ පින්වත්නි. හිතේ හිර වෙලා තියෙන යම් ගැටලුවක් කියාගන්න කෙනෙක් ඉන්නවා නම් ඒක ලොකු සැනසෙල්ලක් නේ. හිතේ තියෙන ගැටලු කියාගන්න කෙනෙක් නැතුව ඉන්නකොට හරි වේදනාවක්. කල්යාණ මිත්‍රයා කියන්නේ හිතේ තියෙන ගැටලු අහගන්න පුළුවන් ලක්ෂණ වලින් යුක්ත කෙනෙක්. එක ගති ගුණයක් ඒ කල්යාණ මිත්‍රයාගේ. ඉතින් ඒ නිසා ජීවිතේ අඩුම ගානේ ඔබට විශ්වාසවන්ත වූ භික්ෂුන් වහන්සේ නමක් මම මේ කියන රහස නැත්නම් මගේ හිතේ වර්ධදෙන මේ කාරණේ මම ඔබ වහන්සේට කියනවා කිව්වට ඔබ වහන්සේ මේක රැකගනී කියන කාරණාව මට හිතෙනවා. පින්වත්නි ආයති සංවරය කියලා එකක් ශාසනයේ තියෙනවා. මේ ගිහියෝ ගැන විතර නෙමෙයි. පැවිද්දෝ ගැන තමයි මේ ආයති සංවරය ගැන විශේෂයෙන් කියන්නේ. ඒ කියන්නේ අඩුළු හොඬුකම් වැරදෙන තැන් ජීවිතේ අපිට තියෙන්න පුළුවන්. ඒවා නැවත දැන් ස්වාමීන් වහන්සේලා විනය කර්ම කරනවා, පොය කර්ම කරනවා කියලා කියන්නේ පොය සීමාවකට එකතු වෙලා තමන් වහන්සේගේ ජීවිතය තුළින් සිද්ධ වෙච්ච යම්කිසි අඩුළු හොඬුකමක් ඇද්ද? ඒ අඩුළු හොඬුකම උපසම්පත්තියට පැමිණිච්ච සභාග ස්වාමීන් වහන්සේලා හමුවේ ප්‍රකාශ කරලා උන්වහන්සේලාගෙන් නැවත සංවරය පිහිටන්ට අවශ්‍ය කරන උපදෙස් ප්‍රාර්ථනා කරනවා, අවසර ප්‍රාර්ථනා කරනවා. ওই විදිහට ජීවිතේ සූදානම් කරගන්න ඕනේ. ජීවිතේ සූදානම් කරගන්න. අපිට මේකට හොඳ උදාහරණයක් තියෙන සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ තමයි නකුල පිට සූත්‍ර දේශනාව. අංගුත්තර නිකාය කියන පොත් වහන්සේගේ එන ලස්සන සූත්‍ර දේශනාවක්.
අපි මේ නකුල මාතා නකුල පිතා කියන දෙන්න ගැන බෞද්ධ ලෝකේ නොදන්න කෙනෙක් නැහැ. ඉතින් දැන් මේ දෙන්න ඊටාම සහයෝගයෙන් අපේ කතාවට ගමේ ගොඩේ කතාවට කියලා නම් උඹට දුකින් කියාගත්තේ නැතුව. කවදාවත් හිත්‍රිද්ද ගත්තේ නැතුව දෙන්නට දෙන්න. එහෙම ජීවත් වෙන පෞල් පින්වත්නි තියෙනවානේ. සමහර ස්වාමියෙක් මලහම සමහර ස්වාමි දිනයක් මට කියනවා අපේ හාමුදුරනේ මගේ මිනිස්සයා ස්වාමි පුත්‍රයෙක් විතරක් නෙමෙයි මට තාත්තා කෙනෙක්. මට වැඩිමල් සහෝදරයෙක් වගේ මාව රැක බලාගත්තේ. කවදාවත් මොන යම්ම දෙයකටවත් අපි දෙන්න අතරේ බහින් බස් වීමක් වෙලා නැහැ. මේක මහ ලොකු වාසනාවක්. යුග ජීවිතයකට මොනතරම් වාසනාවක්ද. පොඩි ප්‍රශ්නයක් වුණත් ඇති වුණොත් අපි දෙන්න එකතු වෙලා සාකච්ඡා කරනවා. සාකච්ඡාවෙන් අපි සම්මුතියකට අවිල්ලා දරුවෙක්ගේ ගැටලුවක් වේවා, ගමක දොරක ගැටලුවක් වේවා, කාට හරි යුතුයකමක් කරන්න ඕන නම් ඒක වේවා. මගේ පවුලේ කෙනෙකුට යමක් කරනකොට මම මගේ ස්වාමියාගෙන් අහනවා, ස්වාමියාගේ පවුලේ යමක් කරන්න යෙදුනොත් එහෙම ස්වාමියාට එතුමා මගෙන් අහනවා. මම කවදාවත් එතුමා කරන හොඳ වැඩකට විරුද්ධ වෙලා නැහැ. මං කරන හොඳ වැඩකට, පින්කමකට වේවා, යුතුයකමකට වේවා කවදාවත් ස්වාමීනි මගේ මිනිස්සයා විරුද්ධ වෙලා නැහැ. ආන් ඒ වගේ අදත් තියෙනවා ඒ වගේ නකුල මාතා නකුල පිතාලා වගේ තාම සහයෝගයෙන් ජීවත් වෙන ජීවිත. ඔය අතරත් ඉතින් මේ බණ අහන ගමන් අනේ අපේ මිනිස්සයයි මායි කවදාවත් මේ අවුරුදු ගණනාවකින් hina වෙලා එකගේ හිටියට මූණ බලලා බත් කටක් කාලා නැහැ කියලා හිතන්න පුළුවන් අයත් ඉන්නවා. ඒ වගේ එක එක්කනගේ ලැබීම් වල හැටි. ඒ ගැන වුණත් කම්පා වෙන්න එපා. ඒක ඔබේ ලැබීම. ලැබීම යමක් ලැබෙන්නේ කරපු විදිහටනේ. ඒ සංසාරේ කරපු කර්මවල හැටි. ගුටි නොකාපු දවසක්, බැනුම් නොහපු දවසක් නෑ ස්වාමීනි. හැමදාම මම හැන්දෑවට ගුටි කාපු ගමන් බැනුම් අහපු ගමන් කොයි දේ කළත් අපේ මනුස්සයාට මං හොඳ නෑ ස්වාමීනි. එහෙම හඬාගත්තු දැස් ඇති අය අහනවා මොකද්ද අපේ හඳුරෙච්ච මේකට විසඳුම. ඇත්තට මේකට විසඳුමක් දෙන්න බෑ. ඒම සමහරට කියනවා මං ඉතින් අපි හන්නේ දරුවෝ නිසා ඉවසනවා. මට වෙන තීරණයක් ගන්න බෑ. මලත් මං දරුවෝ නිසා ඉවසනවා. පින්වත්නි ඒකම විතර තමයි විසඳුම. අනිත් පැත්තෙන් හිත හදාගන්න මේක මගේ පූර්වකෘත කර්මයක්. ඒ අකුසල කර්මය මම මෙලව ගෙවලා මේ විදිහට ගෙවන්නම තීච්ච දෙයක් තමයි මට මෙහෙම වුණේ. ඒ නිසා අපේ පවුලේ අනිත් අය හැමෝම ලස්සනට ජීවත් වෙනවා ස්වාමීනි. මට විතරක් මෙහෙම වුණේ ඇයි? අපි එක කුසක උපන්නත් පින්වත්නි අපේ කර්ම විපාක ධාරාවන් විවිධයි. ඒ නිසා ඒ පැත්තෙන් හිතලා තමයි තරමකට හිත හදා ගන්න ඕනේ. අපේ මාතෘකාවට අවශ්‍ය අවතීර්ණ බීමට කාලය කළමනාකරණය කරගන්න ඕන නිසා අපි නකුල පිතු සූත්‍රයේ දිහාවට පොඩ්ඩක් හැරෙමු. භාග්‍යවතුන් වහන්සේ බග්ග කියන ජනපදයේ සුන්සුමාර ගිර කියන ඒ පර්වතය කිට්ටුව තීච්ච බේසකලා වන මිගදාය වැඩ වාසය කරන කාලේ ඔය නකුල පිතා කියන ස්වාමි පුත්‍රයා හොඳටම ලෙඩ වුණා. දැඩි ලෙස ගිලන් වුණා. මරණාසන්න වෙන තරමට වගේ ගිලන් බවට පත් වුණා. ඉතින් අපි වයසට ගියාම බොහෝ වෙලාවට අපිට මැරෙන්න මොන හරි රෝගයක් ආබාධයක් මේ භෞතික ශරීරයක් ලැබුව අපට එනවා. දැන් නකුල පිතාටත් බොහෝම දැඩි ලෙස ශරීරයේ දුබල වයසේ හිටියේ. මරණාසන්න වෙන්න වගේ අපහසු රෝගාබාධ තත්ත්වයක් ඇති වුණා. නකුල මාතා හැවත් එතුමගේ ස්වාමි දියණිය ගෘහපතිනිය තමන්ගේ ස්වාමියාට ආදරෙන් කතා කරලා කියනවා මහත්තයෝ මේ ඔයා අපේක්ෂා සහිතව නම් කලුරිය කරන්න එපා. දැන් මම ඔබට මෙතෙක් වෙලා කියාපු කරුණ ටික. ඔයා බලාපොරොත්තු සහිතව නම් කලුරිය කරන්න එපා. කොයි වෙලාවෙ මලත් ඔයා බලාපොරොත්තු අතහැරලා තමයි මරණයට මුහුණ දෙන්න ඕනේ. මොකද සාපේක්ෂකයාට කලුරිය කිරීම දුකක්. සාපේක්ෂකයාගේ කාලක්‍රියාව භාග්‍යවතුන් වහන්සේ ගරහපු එකක්. සාපේක්ෂක කියන්නේ අපේක්ෂා තව හිතේ තියාගන්න. බලාපොරොත්තු තියාගන්න. මට අහවල් දේ කරන්න තිබුණත් අහවල් දේ කරන්න බැරි වුණා. ඔච්චර වෙලා මම කියාපු ටික. ඒකයි මම කිව්වේ ඔබට මේ දැන් මලත් තව කොයි කාලයක මලත් අපි ජීවත් වෙලා හිටියොත් අපේක්ෂා ඉෂ්ට කරගන්නවා. අපේක්ෂා ඉෂ්ට කරගන්න බැරුව ජීවිතේ අදරෑම ආලොත් අපි හිතා ගන්නවා මට කරන්න පුළුවන් දේවල් මං ඉෂ්ට කළා. අපේක්ෂා හිතේ තියාගෙන හිටියොත් හිතා භයානකයි. භාග්‍යවතුන් වහන්සේ ගරහන දෙයක්. දැන් නකුල පිතාට මේ ආදරෙන් කරන ධර්ම සාකච්ඡාවක් වගේ මේක. නමුත් ඒක ජීවිතේට ප්‍රායෝගිකයි. කියනවා ඔබතුමාට නිකමට මෙන්න මෙහෙම හිතනවාද? කරුණු කීපයක් මතක් කරලා දෙනවා.
මොකද එතකොට සුවසේ අවසාන හුස්ම හෙළුවොත් බලාපොරොත්තු සුන්දර ලෙස හිතේ ඉෂ්ට උනා කියන තැනට හිත පවත්වගෙන මරණයට පත් වෙන්නයි යෑ මේ උදව් කරන්නේ. ඒ තමයි හොඳ කල්යාණ මිත්‍රයෙකුගේ ලක්ෂණය. මරණාසන්න කිට් වෙනකොට පින්වත්නි ළඟට ඇවිල්ලා අපි නන්න අඳුනන අය එහෙම නැත්නම් කාලෙකින් දැක්ක අය අම්මේ මේ අහවල අඳුරනවද ආත්තම්මේ මේ අඳුරනවද මම අහවල් එක්කෙනා මේ කියලා එක එක්කනව අඳුරනලා නෑකම් කියන්නේ යන්න. එයා මේ අඳුරනවද කියලා අහන ඒ කටයුතු නොකරන්න හොඳ උපදේශයක් මේක. අපේ එහෙම නෙවෙයිනේ. කවුරු හරි මරණයටපත් වෙන්න ඕන මෙන්න කියලා තියෙද්දි ඉතින් එතෙක් නොආපු අයත් එනවා ලෙඩ බලන්න. දැන් මේ මරණාසන්න වෙලා භාග වෙලාවට ඈතට දීග දීලා ඉන්න දරුවෝ අවුරුද්දකට සැරයක් එන්නේ. ඉතින් දරුවන්ගේ දරුවෝත් අරගෙන ඇවිල්ලා ඉතින් මේ අම්මේ මේ කුමුදු මේ බලන්න කියලා ඉතින් ඇහි ඔබන්න හදනවා. දැන් මේ ඔක්කොම අමතක කරලා එයා ප්‍රාණය නිරුද්ධ කරගන්න හිත නිදහස් කරගන්න ක්‍රියාත්මක වෙන වෙලාවේ ලෝභය අතහැරලා ඉන්න වෙලාවේ අන්තිම වෙලාවේ ආපහු කවන්න පොවන්නයි අපෝපස්ථාන කරන්න යන්නයි ඒ ටික කරන්න යන්න එපා. ඒ වුණාම හිතට කෝපයක් එන්න පුළුවන්. නැති ලෙන්ගතුකම් හිතේ හදන්න ගියාම ලෝභයක් එන්න පුළුවන්. ඒ තුල ජීවිතේ වරදින්නේ මියන එක්කනට විතරක් නෙමෙයි. ජීවත් වෙන ඉන්න අයටත් වරදිනවා. සමහරවිට ආදරයට කියලා හිතාගෙන ප්‍රයෝජනයක් වෙයි කියලා හිතාගෙන කරන සමහර දේවල් වලින් සමහර කෙනෙකුට විනෝත්නි සංසාරික ජීවිතේට මහ භයානක ප්‍රතිඵල ගෙන දෙනවා. මට මතකයි ওই මියගිය ඥාතින් ගෙදෙන එක තැනක කිව්ව සිද්ධියක් මරණාසන්න වෙලාවේ අම්මේ පිරිත් අහන්නයි කියලා රේඩියෝ එකේ පිරිත් දාලා කන උඩ තියලා. ඉතින් එයා ඒකට කේන්ති ගියා. දැන් හිතේ වේදනාවෙන් හිතේ අපහසුවෙන් අපි අහලා තියෙනවා මේ වියගහකින් හරක් දෙබානක් එළියට ගන්නවා වගේ භෞතික ශරීරයෙන් ප්‍රාණය නිරුද්ධ වෙන එක එච්චරකට අමාරුයි කියලා. ඒ බඳු වෙලාවක අර වගේ අපහසු දෙයක් හිතට ඇතුළු කරන්න උත්සාහ කිරීමෙන් කෝපයක් ඇති වෙනවා. ඒක ස්වභාවයක්. ඒ නිසාම යාට දුගතිය උරුම වුණා. එතකොට හොඳ දේ වුණත් නරකට හිටින වෙලාවල් තියෙනවා. නිසා ජීවත් වෙන්නයි බොහොම සිහි කල්පනාවෙන් ඉන්න ඕනේ. අන්තිම කාලේ කොහොමටත් ඕනවට වඩා ලෙන්ගතුකම් කායෙක්වත් පාන්න එපා. හැමෝම හිතට ගන්න එක වයසට යනකොට අන්තිම මොහොත වෙනකොට වැඩියෙන් ලං වෙන්න එපා. ජීවත් වෙලා පණ තියන අය මතකේ කල්පනාව තියන අය. ඒකත් හොඳට මතක තියාගන්න. කළ හැකි උපස්ථාන ටික කරන්න. ඕනවට වඩා සෙනෙහස උපද්දවන්න හදන්න එපා. මොකද ඕනෑවට වඩා සෙනෙහසින් කතා බහ කරන්න ගියොත් එයාට නිදහසේ පින්දහම් ඉස්පතු කරගෙන යන්න බැරි වෙයි. මේක ටිකක් ඔබට ප්‍රශ්නගත කාරණාවක් වෙන්න පුළුවන්. ඔබට කමක් නැහැ ඔබට ඒ වගේ දේවල් අහන්න පුළුවන්. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. සමහරට ඔබ හොඳ චේතනාවකින් වෙන්න පුළුවන් යමක් කරන්න. නමුත් ඒක අනික් කෙනාට අවහිරයක් නා. නේව අත්තබ්භ්‍යාපාදාය නේව පරබ්භ්‍යාපාදාය. සමහරට ඔබටත් ආබාධ කර සහිතයි අනිත් එක් මරණයටපත් වෙන එක්කටත් ආබාධ කර සහිතයි. ඒ නිසා මේකෙන් හොඳ ආදර්ශයක් ගන්න බලන්න. දැන් කියනවා ඔබතුමාට මම මේ දහම් සාකච්ඡාවක් වගේ මේක කරන්නේ ඔයාට හිතෙනවද ඔයා නැති කාලෙක දරුවෝ පෝෂණය කරගන්න ගෘහවාසය සකස් කරගන්න මට බැරි වෙයි කියලා එහෙම ඔයාට හිතෙනවද? කවුද මේ අහන්නේ? නකුල මාතාව අහනවා නකුල පිතාගේ. ඔබට එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි ඔයා එහෙම හිතන්න එපා. මට කපු කටින්නත් පුළුවන්, එළුලුන් නෙලන්නත් පුළුවන්. මට ජීවත් වෙන්න මට වෙහෙසින මහන්සියලා දරුවෝ වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන්. දැන් දරුවොත් ලොකුයි. දරුවන්ටත් මගේ වැඩවලට සහාය දෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ජීවිතේ ලස්සනට ඒගොල්ලන්ට ගෙවන්න පුළුවන්. ඒ නිසා ගිහි ගෙදර සියලු වගකීම් දරන්න මට පුළුවන්. ඒ නිසා ඔයා ඉබ්බඳු අපේක්ෂාවක් හිතේ තියාගෙන කලුරිය කරන්න එපා. බලන්න හොඳ ස්වාමි දිනියක් ස්වාමියෙකුගේ හිත බරෙන් නිදහස් කරන හැටි. වගකීම් වලින් නිදහස් කරන හැටි. සමහරට මේ බණ අහන ඔබ ස්වාමියෙක් නම් ඔබේ ස්වාමි දිනේ යම්කිසි රෝගයකට ආබාධයකට ලක් වෙලා එක තැන් වෙලා නම් ඉන්නේ. ඔබ ඉන්න ගමන් නිතරම මේ වගේ ළඟට වෙලා කතා කරන්න ඕන. නිරන්තරයෙන් මේ කතා කරන්නේ මොනවද? ඔයා බය වෙන්න එපා. ඔයා ජීවිතේ කරගෙන ගිය සියලු දේවල් මං ඉදිරියට තව කරුණු සාකච්ඡා කරපු ටික කියන්න. ඔයා කරගෙන ගිය සියලු හොඳ දේවල් ඔයා හිටියටත් වඩා හොඳට මට කරන්න පුළුවන්. ඔයා බය වෙන්න එපා. මැරෙනවා කියලා කියන්න ඕන නෑ. නමුත් බලන්න මං ඉදිරියට තව තවත් හොඳට කටයුතු කරගෙන යනවා. ඔයා හිත නිදහස් කරගන්න කියන්නේ. එහෙමමයි හිත නිදහස් කළ දෙන එක තමයි වටිනාකම.
ඊළඟට අහනවා මං ඔයාගෙන් තව කාරණයක් අහන්නද? ඔන්න දෙවනි කාරණේ. ඔයාට හිතෙනවද ඔයා නැතුව ගියොත් මගෙන් පස්සේ වෙනත් ස්වාමියෙක් වෙත මං යයි කියලා? එහෙම ඔයාට මොකොත් හිතේ එනවද? එහෙමත් අහලා නෑ නේද කියලාත් අහනවානේ. එහෙම හිතන්න එපා. අපි දෙන්න එකතුනේ මට අවුරුදු 16 දී. අපි විවාහ වෙලා දරුවෝ ලැබුවට පස්සේ අපි ගිහි බඹසට සමාදන් වෙලා වාසය කළා. අපි දෙන්නට ආදරෙන් පර අඹුවක් කෙරෙහි පර සැමියෙක් කෙරෙහි රාගසිතින්වත් නොබලා කටයුතු කරන්න මට පුළුවන් වෙච්ච බව ඔයා දන්නවා. ඔයා මේ ගැන හිම අපේක්ෂාවක් තියාගන්න එපා. ඒ කියන්නේ සැකයක් එහෙම හිතන්න එපා. මොකද මරණාසන්නයේදී පින්වත්නි මේ වගේ සැක සංකා සහිත ජීවිත තියනවා නේද? දැන් සමහර අයට තියෙනවා මානසික රෝගී තත්වයක්. ඔය වයස ලොකු පරතරයක් එක්ක විවාහ වෙන අය ඉන්නවා නේද? හරියට ජීවිතය දිහා සැකෙන් බලන්න. ඉතින් ඒ නිසා ඔයා සැක කරන්න එහෙම එපා. සැක කරන්න එහෙම එපා මං ගැන. ඔයාට මම විශ්වාසවන්ත වෙන්න ඕනේ කියලා ඒ විශ්වාසය තහවුරු කරන්න ඕනේ. තහවුරු කරන සාධකත් ගොඩක් තියෙන්න ඕනේ. මොකද එහෙම සැකෙන් ජීවත් වෙලා කවදා හරි එක්කෙනෙක් මලොත් එයා ඉතා භයානක ආකාරයට අර සැක කරපු එක්කෙනා වෙත ආපහු ප්‍රේතාත්මකින් එනවා. යක්ෂාත්මකින් එනවා. අපිට එහෙම බණපොතේ ඕනෑ තරම් සිද්ධි තියෙනවා. අපි තව ටිකකින් ඉඩ කඩ ලැබෙන විදිහට කතා කරමු. ඊළඟට තුන්වෙනි කාරණේ අහනවා. ඔයා බුදුහාමුදුරුවන්ටත් භික්ෂු සංඝයා වහන්සේටත් හරිම ආදරෙයිනේ. ඉතින් මමත් ඔයා එක්කම එකටම හරිම භක්තිවන්තයි භාග්‍යතුන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා වහන්සේට. අපි භික්ෂු ස්වාමීන් වහන්සේලා දකින්නේ අපේ දරුවෝ වගේමයි. ඔබට හිතෙනවද මම බුදුහාමුදුරුවෝ දකින්න භික්ෂු සංඝයා දකින්න අකමැති වෙයි කියලා ඔයාගෙන් පස්සේ? එහෙම හීනින්වත් හිතන්න එපා. මම ඒකයි කිව්වේ මතක් කරලා දෙනවා ළඟින් ඉඳගෙන ඔබ ඔබේ ස්වාමිදියන්ට හෝ ස්වාමියාට. මේ මතක් කරන්න පුළුවන් දේවල් ජීවිතේ දෙන්න එකතු වෙලා කරගෙන තියෙන්න ඕනේ. දෙන්න එකතු වෙලා එහෙම නැත්නම් මව්පියෝයි දරුවෝයි කරන පින්කම් දැනගෙන තියෙන්න ඕන. අපි හිතමුකෝ මාසිකව දානයක් දෙනවා වාර්ෂිකව දානයක් දෙනවා කියලා. ඊළඟට අවුරුද්දකට සැරයක් අපි හිතමුකෝ අනුරාධපුරේ යනවා කියලා. ඉතින් එයාට මතක් කරලා දෙන්න මතකයි නේද අපි හැම අවුරුද්දකටම දැන් අවුරුදු 30 ගණනක් අනුරාධපුරේ දන්සලක් දුන්නා. අපි ඉදිරියටත් ඒක කරමු. ඉදිරියටත් ඒක මම කරනවා. ඔයා හිටියත් නැතත් මම ඒක කරනවා. අන්න එයාට හරි සන්තෝෂයි. එකක් පිනක් මතක් වුණා. අනිත් එක අනේ වගෙන් පස්සේ මේ පින්කම් ටික මේ පින් පෙරහැර කරන්නේ නැති වෙයිද කියලා. ශෝකයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් එහෙම ශෝකයෙන් ආපහු තමන්ගේ දරුවෝ තමන් පවත්වාගෙන ආපු කුල වංශයේ පින්කම් නොකරන බව දැනගත්තු අය මාරාවේශයෙන් ඇවිල්ලා. එහෙම නැත්නම් විවිධ වූ සියුම් ආත්ම භාව වලින් ඇවිල්ලා බලපෑම් කරපු ආකාරය ගැන බණ පොතේ ජාතක පොතේ ඕනෑ තරම් කරුණු තියෙනවා නිදසුන්. ඒව විස්තර කරන්නට කාලය ගන්නේ නැහැ මම. අන්න මතක් කරලා දෙනවා තුන්වෙනි කාරණේ නකුල මාතා නකුල පිතාට. ඊළඟට කියනවා මගෙන් පස්සේ ඔයාට හිතෙනවද ඔයාගෙන් පස්සේ මම සීල සම්පත්තිය පුරන්න කෙනෙක් නෙවෙයි සීල් සමාදන් වෙන කෙනෙක් නෙවෙයි කියලා ඔයාට එහෙම සැකයක් හිතෙනවද? එහෙම හිතන්න එපා. මම සුදු පිළිහඳින ගුණදම් පුරණ ශ්‍රාවිකාවක් වශයෙන් කටයුතු කළ බව ඔයා හොඳටම දන්නවා. ඒ නිසා ඒ ගැන සැකයක් විමතියක් හිතේ ඇති කරගන්න එපා. ඔයාට එහෙම සැකයක් තියෙනවා නම් ඔයා සොන්සුමාර ගිරෙහි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා ගිහින් අහන්න. භාග්‍යතුන් වහන්සේ වෙත ගිහිල්ලා විමසන්න. එතකොට බැරි වෙලා හරි දැන් බලන්න මේ අවස්ථාවේදී කලුරිය කළා නම් එතුමා කලුරිය කළේ නැහැ. කලුරිය කළා නම් සිතින් ගමන් කරනවා භාග්‍යතුන් වහන්සේ ඉතුපතන. සැකයක් දොරු කරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට යන්න ආරාධනා කරනවා. අන්න අර ඔබට මම කිව්වනේ කෙනෙක් මරණයටපත් වෙන්න යනකොට අපි හැමදාම රුවන්වැලිසෑයේ කප්රුක් පූජාව කළා මතක නේද ආදී වශයෙන් මතක් කරනකොට මනසින් එතෙන්ද ගමන් කරනවා. මරණාසන්න වෙලාවේ ඒ වගේ චේතනාවක් ඇති වුණොත් එහෙම ඒ ක්ෂණයෙන්ම දේවතාත්මයක් ලැබලා ඒ ස්ථානවලට යනවා. ඉතින් දැන් ඔන්න ඒ කරුණ ටික සාකච්ඡා කරලා තවත් කාරණාවක් කියනවා. ඔයාට හිතනවද නකුල මාතාව නැත්නම් ඔයාගේම ස්වාමී දියණිය ආධ්‍යාත්මික චිත්ත සමතයක් ලබන එකක් නෑ කියලා. ආධ්‍යාත්මික චිත්ත සමතයක් ඒ කිව්වේ ධානාදී ආධ්‍යාත්මික අධිගම තත්වයක්නේ. ඔයාට හිතනවද එහෙම? එහෙම හිතන්න එපා. මොකද ගිහිගෙයි වසන සුදු පිළිහඳින ආධ්‍යාත්මික චිත්ත සමතය ලබන අය අතරින් එක්කෙනෙක් මං. මේ ගැන කාට හෝ සැකයක් විමතියක් තියෙනවා නම් ඔයාට විතරක් නෙමෙයි
අපිට තියෙන හොඳම සාධකය තමයි භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේගෙන් විමසලා බලන්න. ඊළඟට අහනවා නකුල මාතාව අන්තිම කාරණේ හැටියට අහනවා ඔයාට හිතෙනවාද මම ධර්ම විනය පිවිසගෙන ධර්ම විනය පිහිට කරගෙන ජීවත් වෙන එකක් නැහැ කියලා ඔයාගෙන් පස්සේ? නෑ. මම ධර්ම විනය පිහිට කරගෙන සැනසීමට පැමිණිලා මම විචිකිච්ඡාව දුරු කරලා සැකේ දුරු කරලා විශාරදත්වයට පැමිණිලා පරප්‍රත්‍ය රහිතව ජීවත් වෙනවමයි. පරප්‍රත්‍ය රහිතයි කියන්නේ අන්‍ය සරණක් නොව මං සැබෑවටම තුනුරුවන් සරණ ගිය බුද්ධ ශ්‍රාවිකාවක් බවට පත් වෙලා මම අධිගමලාභිනියක් වෙනවා කියන පොරොන්දුවයි තමන්ගේ ස්වාමි පුත්‍රයාට ලබා දුන්නේ. දැන් මේ සාකච්ඡාවෙන් දවස් කීපයක් ගත වුණා. එන්න පුෂ්ටිමත් බවක් පෙන්නනවා දැන් නකුල පිතා. මොකද හිත සන්තෝසයි. හිතේ කිසි සැකයක් විපලිසරකමක් නැහැ. දැන් අහනවා ඔයාලට දැන් හරි සන්තෝසයිද? ඇත්තටම මට හරි සන්තෝසයි. මගේ හිත ඇතුලේ තිබුණා නම් යම්කිසි නිකමට හරි කුකුසක් ඔයා ඒ කුකුස දුරු කළා. මට එහෙම කුකුසක් තිබුණේ නැහැ. ඇති වෙන්න හරි ඉඩ තිබුණා නම් මට ඔයා ඒ තරමට විශ්වාසයි. ඔයාගේ ගුණධර්ම ගැන විශ්වාසයි. ඔයා විශ්වාසයි. මගේ හිත ඔයා වචනයෙන් ප්‍රකාශ කළාම විශ්වාසය මට වඩාත් ඒක තහවුරු වුණා. වඩාත් තහවුරු වුණා. දැන් පින්වත්නි අපි කෙනෙකුට හිත ඇතුලේ කරුණාවක් තිබ්බත් ආදරයක් තිබ්බත් ඒක හිතේ විතරක් තියාගෙන මදි. දැන් සමහර වෙලාවට සමහර ස්වාමි දියණියක් කැමති වෙනවා තමන්ගේ ස්වාමියා පවුලේ දියුණුව වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් ඔහු වෙනුවෙන් ගෙදර දොර වෙනුවෙන් කරන කැපවීම වචනයෙන් අගය කරනවාට මම මේ ළඟදී එක්තරා දායක මහත්තයෙකුට කතා කළා. ඒ ගෙදර පින්කමක් ඉදලා තියෙනවා. ඉතින් මම ඇහුවා කොහොමද මහත්තයා දැන් ගෙදර කටයුතු ඔක්කොම සූදානම්ද? ඒක ඉතින් අපේ හාමුදුරනේ මම නම් නෙමෙයි දන්නේ. අපේ නෝනා තමයි සියලුම දේ කරන්නේ. මං කිසිම දෙයක් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳව. මට මෙන්න මේක කරන්න ඕනේ කියලා කිව්වොත් මං ඒක කරලා දෙනවා. නැත්නම් සියලුම සංවිධානය මගේ ස්වාමි දියණිය. බලන්නකෝ ඈත දැන් ළඟ ඉන්නවා. කලමනාකාරීත්වයේ පිළිබඳව එහෙම ඇගීමක් කරනකොට මොන නෝන කෙනෙකුටද කැප වෙන්න හිතෙන්නේ? තව කැප වෙන්න හිතෙනවා. ඒ නිසා ඇගීම කියන එක හරි වැදගත් නේ. ඊළඟට දැන් ඒක හිත ඇතුලේ තියාගෙන ඉන්න නැතුව වචනින්ම ඈට හෝ අන් අයක කියනකොට ලොකු ඇගීමක් ලොකු වටිනාකමක් ජීවිතේට එනවා. ඒ නිසා පින්වත්නි අපිට ජීවිතේ අනිත් අය පිළිබඳව ඇගීම් කරන්න පුළුවන් පිරිසිදු හිතක් තියෙන්න ඕනේ. අපි බොහෝ විට අපේ මිනිස්සු කරන්නේ ඇගීම් කරන එක නෙවෙයි අනිත් අයගේ ජීවිත දිහා බලලා. අනිත් අයගේ ඇදපළුදුම කියන්න මිනිස්සු දක්ෂයි මිසක් සුළු අඩුපාඩුව ලොකු කරලා පෙන්වන්න නිරන්තරයෙන් උත්සාහ කරනවා මිසක් සුළුවත් හොඳ දේ පුළුල් කරලා පෙන්වන්න පුළුවන් නම් හරි වටිනවනේ අගයීම කියන එක. දැන් ගුරුවරයෙක් නම් ශිෂ්‍යව වගේ කරන්න ඕනේ. ඔයා හරි හොඳයි. අනේ නිකන් ඉන්න කියලා කියයි සමහර විට. ස්වාමියා බිරිඳට කිව්වම බිරිඳ ස්වාමියාට මේ බොරු අගේ කිරීම කරන්න එපා කියලා කියයි. ඒනට හිත ඇතුලේ හරි සන්තෝෂකින් එක කියන්නේ. මව්පියෝ දරුවන්ටත් එහෙමයි. පුංචි හොඳ දේ කළත් අගේ කරන්න. පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. අපි හිතමුකෝ දැන් පුතා ගේ අතු ගාලා දාන්න. ඉතින් එයා ගේ අතු ගාලා දැම්මම අඩුපාඩු තියෙන්න පුළුවන්. පුතා ලොකු දෙයක් ගේ අතු ගාලා දුන්නේ නැහැ. පුතේ මේ සෙටින්ග් පිහලම ඊට පස්සේ අතු ගෑවොත් තවත් හොඳයි. පොඩ්ඩක් පුටු ටික පිහලා දාලා අතු ගෑව නම් වැඩියෙත් හොඳයි. එතකොට අර හොඳයි කියප එකත් කිව්වා අඩුපාඩුව තියෙන එක ගැනත් කිව්වා. එතකොට හරි වටිනවා. ජීවිතයක හුඟක් මේ ඇගීම කියන එක හරි වටිනවා. දැන් භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. දැන් නකුල පිතා හිත හරි සන්තෝෂයිනේ දැන්. ලොකු ඇගීමක් ස්වාමි දිනියට දුන්නා. මට හරි සන්තෝෂයි. මට හරිම සන්තෝෂයි. මම ඔයා කවුද කියන එක නොදැන හිටියා නෙවෙයි දැනගෙන හිටියා. ඉතින් ඒ ಗುಣ ටික මගේ හිතට වඩාත් තේත්තු ගන්නට ඔයාගේ වචනයෙන්ම කියාපු එක හරි වටිනවා. පින්වත් මේ වගේ අපි සමහර වෙලාවට අපි අනිත් අය පිළිබඳව තියෙන හැඟීම්. එතකොට සමහර වෙලාවට පොඩියට හරි හිතේ කුකුසක් තිබුණා නම් සැකයක් තිබුණා නම් ඒ සැකේ පවා දුර වෙනවා. මේ කාලේන ධම්මසාකච්ඡා කිව්වෙත් ඔය වගේ එකට. සුදුසු වෙලාව බලලා කතා කරන්න. දැන් නකුල මාතාව හරියටම සුදුසු වෙලාව බලලා මේ ටික කිව්වේ. හැම වෙලාවෙම කියන එකත් මහා කරදරයක්. නමුත් සුදුසු වෙලාවේදී සුදුසු දේ නොකියනවා නම් ඒකත් ලොකු පාඩුවක්. දැන් නකුල පිතාට හිතෙනවා හුඟ දවසකින් භාග්‍යතුන් වහන්සේ දකින්න යන්න බැරි වුණා. එතුමා දැන් අමාරුවෙන් හැරමිටි වාරුවෙන් සහයට මිනිස්සෙකුත් එක්ක ගියා භාග්‍යතුන් වහන්සේ දකින්න. ඊළ වැඳලා පැත්තකින් වාඩි වුණා. භාග්‍යතුන් වහන්සේ අහනවා කොහමද ඉතින්
බොහොම හුඟ දවසකින් නේද? එහෙමයි ස්වාමීනි, හුඟ දවසකින් මම හොඳටම ලෙඩ වුණානේ. මට ඔබ වහන්සේ දවසට 100,000 මතක් වුණා. මේ මගේ ගෙදර උන්දැත් නිතර මතක් කළා ඔබ වහන්සේ. එහෙමද? ඒකයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. අර ඔය විදිහට කතා කරන්නේ මොකද හේතුව? ඒ තරම්ම දරු කැක්කමක්, දරු සෙනෙහසක්, මගේ එකමක්, ලොකු බැඳියාවක් භාග්‍යතුන් වහන්සේ එක්ක තිබුණා. භාග්‍යතුන් වහන්සේ ආගන්තුකෙක් වශයෙන් සැලකුවේ නැහැ. තමන් වහන්සේ තමන්ගේම ආදරණීය දරුවෙක් වශයෙන්, ආදරණීය ස්වාමී ධර්මස්වාමීන් වහන්සේ වශයෙන් භාග්‍යතුන් වහන්සේ දිහා බලපු හින්දා එහෙම කියන්නේ ස්වාමීනි හරි වැඩක් වුණානේ. මට මගේ ස්වාමි දියණිය මෙන්න මේ විදිහේ වාක්‍ය කීපයක් කිව්වනේ ස්වාමීනි මම ලෙඩ වෙලා ඉන්නකොට. ඉතින් භාග්‍යතුන් වහන්සේට ආපහුවර කරුණු 6ම ඉදිරිපත් කළා. එහෙමද? එහෙනම් නකුල පිතා ඔබට අනුකම්පා ඇති, ආදරය ඇති, අවංක භාවයෙන් යුක්ත, සිල්වත්, ගුණවත් නකුල මාතා එහෙම කිව්වයි කියන එක මට පුදුමෙන් නම් දෙයක් නෙමෙයි. මොකද නකුල මාතා යනු එබඳු කෙනෙක්. ඔබට මතකද දවසක් ඔබතුමත් එක්කම මුණ ගැහෙන්න ආපු වෙලාවේ එතුමිය මගෙන් ඇහුවා, ස්වාමීනි මම මතුමතුත් ප්‍රාර්ථනා කරනවා මගේ ස්වාමියා. දැන් ඔබත් ඒ වගේ ඔබේ ස්වාමියා වේවා, බිරිඳ වේවා, දරුවෝ වේවා, දරුවෝ මව්පියෝ වේවා, ජාතිත් මට වාසනාවන් කියන අවස්ථා ඇතිනේ පින්වත්නි ඕන තරම්. ඒ වගේම අනිත් පැත්තක් තියෙනවා නේද? උපන් ජාතිවත් මට මෙහෙම මිනිස්සු මුණ ගැහෙන්න එපා කියලා කරන ප්‍රාර්ථනාවක් ඇතිනේ. දැන් බුදුහාමුදුර සිහි කරලා දෙනවා. එදා මම ඔබට කිව්වා නේද නකුල පිතා, සමසීල, සමසද්දා, සමත්‍යාග, සම ප්‍රඥා ඇති ඔබ දෙපළ පතන ආකාරයෙන්ම නිවන් දකින්නතුළු ගමන් කරනවා කියලා. අන්න ඔය ගුණධර්ම ටික නකුල මාතාව ළඟ තියෙන නිසායි මම එහෙම කිව්වේ. ඒ නිසා ඔබට එබඳු ස්වාමි දියණියක් ලැබීම මහත් ලාභයක්, ඉමහත්ම ලාභයක් කියලා භාග්‍යතුන් වහන්සේ අගය කරලා දේශනා කළා. මම හිතන්නේ අපිට අද දවසට අපේක්ෂා රහිතව කාලක්‍රියා කිරීමට අවශ්‍ය පසුතලයේ පිළිබඳව කියපු කාරණා ටිකෙන් කාලය ගෙවි ගියා. පින්වත් ඔබ හැම දෙනාටම ජීවිත මගේ නිරතුරු සැනසෙල්ල උදාපත් කර ගැනීමට එක පැත්තකින් ජීවිතේ ජීවත් කරවන්නේ බලාපොරොත්තුවයි, අනිත් පැත්තෙන් ජීවිතය අඩාල කරන්නේ අනවශ්‍ය ආකාරයට බලාපොරොත්තු ගොඩනගාගෙන තිබීමයි. මේ උපදේශ ඔබේ ජීවිතයට ළඟා කරගත්තා නම් එය උතුම් ධර්මලාභයක් කොට සලකනවා. අද දවසේ මේ ධර්මදේශනාවේ දායකත්වයේ දරන පින්නතුන් පිළිබඳව මා ධර්මදේශනාව සමාරම්භයේම කරුණු සිහිපත් කළා. මා යලිත් සිහිපත් කරන්නේ ශකුන්තලා හරිශ්චන්ද්‍ර දියණියත්, සංජීව පින්වත් පුතාත්, සුජීවත්ව වාසය කරන ආදරබර අම්මත් මට දායකයෝ නෙවෙයි, එකම කුසක උපන්න සහෝදරයන් බඳු පුදුමාකාර ආදරණීය බැඳීමකින් මේ 30 වසරක කාලය මගේ ජීවිතයේ බොහෝ දුක සැප සොයා බලමින් මට පිහිට වෙච්ච දායක පිරිසක්. ඒ නිසා තාම ආදරයෙන් ගෞරවයෙන් පින්දෙන මේ වෙලාවේ මම අපේ දරුවන්ට, ආදරණීය අම්මේ ඔයාට බලාපොරොත්තු සම්පූර්ණ කරගන්නා මේ වෙලාවේ සමස්ත ලෝකයක් සමග එකතු වෙලා මගේ පැවිදි ජීවිතයේ මුළුල්ලෙහි අද වෙනතුරු මම රැස් කරගත්ත උතුම් කුසල සම්පත්තීන්ගේ ශක්තියද ඒකාත්මික කොටගෙනයි පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපේ දියණිය ප්‍රාර්ථනා කරනවා පවුලේ හැම දෙනාටමත් නොසැලී ශක්තිමත්ව ධර්මානුකූලව ජීවිතය ගෙන යාමට ධෛර්යය ලබා දෙන අපගේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. පින්නැති ඔබ හැම දෙනා දන්නවා මා බොහොම දැඩිසේ ගිලන් බවට පත්වෙමින් ඉන්න වෙලාවක්. අපේ දරුවෝ හැම මොහොතකම අපට බුදු පහන් දල්වලා සෙත් ශාන්ති කර්ම කරමින් සෙත ශාන්තිය උදාපත් කිරීම සිද්ධ කරනවා. මේ දහම් හඬ ලෝකයට පැතිරිච්ච යම් මොහොතක් ඇද්ද, ඒකක්ෂණයක් කෙනෙක් මේ දහම් හඬට කන් දුන්නද ඒ ඇත්තොත් මට ඒ විදිහටම ආශිර්වාද කරනවා කියන කාරණාව ගෞරවයෙන් සිහිපත් කරමින් මට සෙත්පත් වූ දරුවනි, ඔබටත් මවසේ පියාසේ මා රැස් කරගත් සියලු කුසල ධර්මයන්ගේ ශක්තිය ශාන්තිය ජීවිතේ පුරාම විහිදෙත්වා. ආදරණීය චූටි පුතාටත් දුවටත් සකිය බලාපොරොත්තු සමෘද්ධ කරගෙන ආදරණීය පියතුමාද පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යතුමෙකු හැටියට කටයුතු කරනවා. ඊටත් වඩා ඉදිරියට යන්න අපේ දරුවන්ට ශක්තිය ධෛර්යය ලැබෙන බව මට විශ්වාසයි.
ඒ සඳහාත් මම ඉතා ආදරයෙන් ගෞරවෙන් යුක්තව මම ප්‍රාර්ථනා කරන්න ඕනේ. 2022 7 මාසේ 4 වෙනිදා ඒ කියන්නේ හෙට 48 වෙනි ජන්මදිනයේ දෙනවා අපේ සංජීව ආදරණීය පුතාට. සකුන්තලා දුව ස්වාමි පුත්‍රයෙකුට දක්වන ඉහළම සැලකිල්ල, ඉහළම සංග්‍රහය, ඉහළම උපන්දින උත්සවය ධර්මයක් ලෝකෙට බෙදා හදා දෙමිනුයි සිද්ධ කරන්න කල්පනා කරන්නේ. මාත් ඒ සඳහා සිහිපත් කළ හැටියට අධ්‍යාත්මිකව එකතු වෙනවා. පුතේ ජීවිත ගමනේ තව බොහෝ බලාපොරොත්තු මගේ පුතාට ඉෂ්ට කරගන්න තියෙනවා. මුළු මහත් ලෝකයටම දහම් මැස වගේම ඥානමය ඇස මතු කර දීමට අවශ්‍ය කාය ශක්තිය, චිත්ත ධෛර්යය පුතුගේ හෙට දිනින් උදාවන ජන්මදිනය තුල සක්‍රිය වේවා. ඊට මේ ධර්ම බලය මහත් ප්‍රයෝජනයක්ම වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරන්නට ඕනේ. අපේ මුළු මහත් කුලවංශයම මේ භූමියට සම්බන්ධ කළේ අභාවයට පත්වුණු මගේ වැඩිමල් සහෝදරියගේ කල්යාණ මිතුරියක වූ බිසෝමැණිකේ හිටගේ ආදරණීය අම්මා නිසා. එතුමියගේ අභාවයෙන් වර්ෂයකමාරක් දැන් ගත වුණා. මම මේ උතුම් අම්මාට පින් දෙන්නේ සකුන්තලා දුව වැනි, සංජීව පුතා වැනි, ඔයාලා දෙන්නගේ උතුම් අම්මා වැනි ඥාතිවරුන් මගේ ජීවිතයට සහ සම්බන්ධ කරලයි. මගෙන් පස්සේ මගේ හාමුදුරුවෝ හොඳින් බලාගන්න කියලා, මට උපස්ථාන කරන්න කියලා වදනින් කී වාරයක් නම් කියන්න ඇද්ද? ඔයාලා ඒක අද වෙනකන් අකුරටම සම්පූර්ණ කරලා තියෙනවා. අයිරාංගනී නම් ආදරණීය මව්තුමියටත්, හරිශ්චන්ද්‍ර නම් ආදරණීය අප්පච්චිටත්, චන්ද්‍රලතා නම් ආදරණීය නන්ද අම්මාටත්, පාලිත මාමා ඇතුළු කුලවංශයේ හැමදෙනාටමත් නිදුක් නිරෝගී සුවය ඉතා ආදරෙන්, ඉතා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. ජීවිත ගමනේ වැදගත් කඩේම අවස්ථාවකට මුහුණ පාන මෙවර උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන අපේ සනුද කුසල්වින් චූටි පුතේ දක්ෂතාවයන්ගෙන් මනා ලෙස උපනං වුණු පුතුගේ ජීවිතයට මම ගුවන් විදුලි විතරක් නෙමෙයි පෞද්ගලිකවත් හැමදාම ආශිර්වාද කරලා තියෙනවා. මගේ ආශිර්වාදය හැම මොහොතකම බලාපොරොත්තු වෙනවා මන් දන්නවා ඒක. ඒ වගේම 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තිසංසා මින්තුලි දෝනියේ ඔයාගේ ජීවිතයටත් මම මුලින් සිහිපත් කළා වගේ අම්මා තාත්තගේ බලාපොරොත්තු ඉෂ්ට කරමින්, මගේද බලාපොරොත්තු ඉෂ්ට කරමින්, රටේද බලාපොරොත්තු ඉෂ්ට කරමින් අසිරිමත් ජීවිතයක් ගත කරන්න අපේ දුවට ශක්තිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආසිරි තිලිනි නදීකා කියන සොහිරු සොහිරියන්ටත්, ඔනිලි පුතා යනිලු දුවටත් සෙත් පතමින් දිවි ගමනේ නොයෙක් අවස්ථාවල දිරිමත් කරන හේරත් සමරකොන් අයියා ඇතුළු පවුලේ හැමදෙනාටම ආදර භක්තියෙන් ආශිර්වාද කරමින් විශ්‍රාමික කතිකාචාර්ය නන්දසේන මහත්මයා ඇතුළු පවුලේ හැමටත්, සියලු කල්යාණ මිතුරන්ටත් මේ පුණ්‍ය ශක්තිය අත්පත් වේවා. දහම් පදයකින් හද නිවාගත්තු යම් තාක් පිරිසක් ඇද්ද, ඒ සෑම දෙනාටම මේ පුණ්‍ය ශක්තිය මනසේ විහිදේවා, පැතිරේවා, හද సంతානේ පිහිටාවා. නිවන් දක්නාතුරුම ජීවිත ගමනේ රැකවල් සම්පත්තිය පිණිස මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතුපකාර වේවා, වාසනාව වේවා. ලෝකේ දහම් මැසූ හැම දෙනාටමත් සකිය බලාපොරොත්තු සමෘද්ධ කරගන්නට සියලු ශක්තිය, ධෛර්යය උදාපත් වේවා කියලා මා මෙත් හදින් ප්‍රාර්ථනා කරනවා. බුදුබණ අසහිත සතුටු කොටගෙන බුදුබණ දේශන මටත් අසන ඔබටත් රැකවල් සරසාලුව අප්‍රමාණ දෙවියන්ටයි අපි දැන් පින් අනුමෝදන් කරන්නේ. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සම්මා සම්ධම්ම දේශනං චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි, සම්මා සම්බුදු පිහිටයි. සාධු සාධු සාධු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි නිමාවට පත්වනේ. අපේ ධර්මානුශාසනාව තුළ රැස් කළ කුසල සම්භාරය, ඒ වගේම අපේ ජීවිතවල අපි මේ ධර්ම දේශනා මාලාවන් ශ්‍රවණය කරමින්, විශේෂයෙන්ම මෙත්නෙත් පාමුල ශ්‍රවණය කරමින් ජීවිතයට ධර්මයෙන් පිහිට ආශිර්වාද ලබාගත් වාර අනන්තයි. ඒ ආශිර්වාදාත්මක මඟ පෙන්වීම හැමදෑම බොහොම ගෞරවයෙන්
ඔබට ලංකරපු අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේ මේ වන විට ගිලන්ව ප්‍රතිකාර ලබමින් සිටින මොහොත මේ කලින් පටිගත කරපු දේශනාවක් ලෙසිනුයි ඔබට සමීප කරෙව්වේ. අපි හැමදිනාම නැවත නැවත ප්‍රාර්ථනා කරමු උන්වහන්සේට ඉක්මන් සුවය ලැබේවා කියලා. නිදුක්ව නිරෝගීව තව බොහෝ කාලයක් මේ සසුන තුල ධර්මය නැමැති වටිනා වූ දායාදය ලෝක සත්වයාට සසර කතරින් එතර වීම උදෙසාම දේශනා කරන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්යය ඇති වේවා. සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදය ලැබ අපේ නායක ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා ඉක්මනින් සුවාතට හැරී නැවතත් මේ ධර්මය සමාජගත කරන්නට උන්වහන්සේට සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ ප්‍රාර්ථනාවත් හිතේ දරාගෙන කෙටි විරාමයක් සඳහා යන මොහොතේම ඔබට සිහිපත් කරනවා. උන්වහන්සේගේ සුවදුක් විමසන්නට උන්වහන්සේගේ ප්‍රතිකර්මයන් සඳහා ඔබට පුළුවන් ආකාරයෙන් සහාය ලබා දෙන්නට උන්වහන්සේට ශක්තියක් වන්නට මෙන්න මේ දුරකථන අංකය ඔබ ලියා ගන්න 07114 222 844 07114 222 844 දුරකථන අංකය ඒ සඳහා විවරව තිබෙනවා. ඒ සඳහා ඔබට බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරමින් මෙත්නෙත් පාමුලෙන් අපි කෙටි විරාමයකට යමු වෙනවා. හොඳයි අපි නැවතත් මෙත්නෙත් පාමුල සමග සම්බන්ධ වෙන්නේ. මෙත්නෙත් පාමුල ධර්ම දේශනාව පවත්වලා ධර්ම සාකච්ඡාවට යොමු වන වේලාව. අද ඊතා වටිනා වූ ධර්ම දේශනාවක් ඔබ ශ්‍රවණය කළේ. මම අර විරාමයට යන මොහොතේ සිහිපත් කළ ආකාරයටම ඉපදෙන මොහොතේ ඉඳලා මරණය දක්වා ජීවිතය හසුරුවා ගන්නට නොහැකිව අසරණ වන, ඒ වගේම ජීවිතය වරදවා ගන්න, ඒ වගේම ජීවිතයේ විවිධ ප්‍රශ්න ගැටලු හමුවේ දැඩි පීඩනයකට ලක් වෙන මිනිසුන්ට ධර්මයේ තරම් අස්වැසිල්ලක් තවත් නැහැයි කියන වග පැහැදිලි වුණු සහ ධර්මයේ අස්වැසිල්ල ඒ තමන්ගේ ජීවිතයට අනිවාර්යයෙන්ම ලැබිය යුතු අවස්ථාවක්සේ කටයුතු කළ යුතුයයි හැඟීමක් ඇතිවන දේශනාවක් ඔබ ශ්‍රවණය කළේ. සහ සම්දිට්ඨිකව නැත්නම් මේ ඉන්න ජීවිතය තුළම ප්‍රතිඵලදායක ධර්මයක් තිබෙනවා නම් මේ සම්බුද්ධ ධර්මය නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ වග මනසේ තහවුරු වුණු දේශනාවකෙහි ඔබ ශ්‍රවණය කළේ. අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන්නේ පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හාමුදුරන් වහන්සේව මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් බොහෝම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පිළිගනු ලබන අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මා විරාමයට යන මොහොත සිහිපත් කළා. එළඹෙන පුරපසළොස්වක පොහෝ දිනය වැඩි දින ගණනක් නොවේ තිබෙන්නේ. ඒ වැසිසලු පූජා කිරීම සඳහා අපේ බෞද්ධ ජනතාව සූදානම් වෙලා ඉන්නේ. ගිහි පැවිදි සම්බන්ධතාවය තවත් ශක්තිමත් වන, ඒ වගේම භික්ෂූන් වහන්සේ මනා හික්මීමක් උදෙසා සිත සංවර කර ගැනීමේ මහා කාර්යයකට උරදෙන, ඒ වගේම ඒ තුල රැස් කරන්නා වූ කුසලය ගිහියන් වන අපටත් අනුමෝදන් කරන ආශිර්වාදාත්මකව බෙදා දෙන උතුම් කාලරාමයකට අපි ප්‍රවේශ වෙන්නේ. සොනහස මෙවරත් නෙත් රේඩියෝව ලංකාවේ මාධ්‍ය ආයතනයක් විදිහට සිදු කරන එකම කටින මහා පින්කම වස් ආරාධනා කරලා වැසිසොල්ල පූජා කරලා මහා සංඝරත්නය උදෙසා සිව්පසෙන් අපෝපස්ථාන කරමින් සිදු කරන්නා වූ කටින මහා පින්කමට සූදානම් වෙනවා. හැබැයි අපිට ප්‍රශ්නයක් තිබෙනවා රටේ තියෙන පවතින තත්ත්වයක් එක්ක. ජනතාවට මේ සඳහා ආරාධනා කරනවාදෝ නැද්දෝ කියන ප්‍රශ්නය. ඊට හේතුව සමූහයක් වශයෙන් ජනතාව ඒකරාශී කර ගැනීමේ අපේක්ෂාව පිළිබඳව දෙවරක් හිතිය යුතු කාලයක ඉන්නේ. එනිසා අපි අපේ ශ්‍රාවක ප්‍රජාවට නෙත්තහන අපේ පින්කමට සහභාගී වීමට සිත් ඇති හැම දිනාටම සිහිපත් කරනවා. ඒ තදාසන්න ප්‍රදේශයේ ඇත්තන්ට පැමිණ ඒ වැස්සලු පූජා කිරීමේ පින්කමට අපත් සමග එක් වෙන්නට හැකි වගත් අපි සිහිපත් කරන කෙසේ නමුත් ලබන සතියට ආසන්න වන විට අපි මේ පිළිබඳව නෙත් රේඩියෝවෙන් විටින් විට දැනුම් දෙන්නට බලාපොරොත්තු වෙනවා. අද සාකච්ඡාවට ආරම්භය ලබා ගන්න මොහොතේ මම ඔබ වහන්සේ වෙත යොමු වෙන්නේ ඒ පිළිබඳවමයි. ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ අපි බොහොම අපූර්ව වූ කටින මහා පින්කමක් නෙත් රේඩියෝවත් සිදු කරන්නට යෙදුණා. අපි දන්නවා මේ පුදබිමෙත් ඒ උතුම් වූ කටින මහා පින්කම උදෙසා ආරම්භය සිදු කරන වැසිසලු පූජා කිරීමේ අවස්ථාවට ඔබ වහන්සේට වැසිසලුව පූජා කිරීමේ භාග්‍යය ජීවිතේ මහා භාග්‍යයක් කොට සැලකන ශ්‍රාවකයෝ අපේ නෙත් වටායක රාශි විලා සිටිනවා. ඔවුනුත් අපේක්ෂාවෙන් ඉන්නවා අපි ලබන පුරපසළොස්වක පෝයට ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයට යමුද ස්වාමීන් වහන්සේට වැසිසලු පූජා කරන්න කියලා. ස්වාමීන් වහන්සේ සඳහා ඇති සූදානම කුමක්ද? ඒ සඳහා ඇති අවකාශය කුමක්ද කියන කාරණය පහදලා අද මේ පිවිසුම ධර්ම සාකච්ඡාව ආරම්භයේදීම අනාගතයට පින් කරන්නට හිතේ අදිටන් ඇති කරගෙන ඉන්න පින්නතුන්ට ඒ සඳහා ඇති
සූදානම සහ හැකියාව පිළිබඳව සිහිපත් කර දෙනවා නම් වඩාත් වැදගත්. පින්වත් ඔබ හැමදෙනාටම සම්මා සම්බුදු සරණ සුවය ප්‍රාර්ථනා කරමින් භාග්‍යතුන් වහන්සේ වදාළ ප්‍රධාන ශික්ෂාපදයක් සමාදන් වීම තමයි මේ වස් කාල සීමාව තුළ උපසම්පන්න භික්ෂුන් වහන්සේලා විසින් සිද්ධ කළ යුතු වන්නේ. අනුජානාමි භික්කවේ වස්සානේ වස්සං උපගන්තබ්බං. සියලු උපසපන් භික්ෂුන් වහන්සේලා පෙර පොහෝ දින වේවා එහෙම නැත්නම් පසු පොහොයක වේවා ඒකාන්තයෙන්ම වස් එළඹීම සිදු කළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ අපට ශික්ෂාපදයක් පනවා වදාලා. ඉතින් අපි දන්නවා මේ අවස්ථාව වෙන විට ලෝකේ වගේම ලංකාවෙත් ඇතිවෙන්නා වූ අපහසුතාවයන් මැද තමයි අපි කල්ගත කරන්නේ. එයින් විශේෂයෙන් අපේ සුදර්ශන ධර්මනිකේතනයත් එවගේ ආසන්නයේ විවිධ අපහසුතාවන් මැද මේ කාලය ගෙවෙන නිසා මේ වස් කාලයේ වස් එළඹීමේ කාර්යය සිද්ධ කිරීම තමයි අපේ බලාපොරොත්තුව. එහෙමයි. ඉතින් මෙවර විවස් එළඹීම සිද්ධ කරනවා. අපට මං හිතන්නේ කටින පින්කම නම් වූ මහා පින්කම සිද්ධ වෙන අවස්ථාව වන විට දායක දායිකාවෝ ඊළඟ පොහොය ඉඳලා ඒක රාශී කරගන්නට පුළුවන්කම ලැබේ. ඊළඟ පියවරවල අපට සාකච්ඡා කරලා තීරණයකට එළඹෙන්නට පුළුවන්. ඔබ වෙනුවෙන් ඒ වස් එළඹීම සිද්ධ වෙනවා කියන කාරණාව විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් මෙත්නෙත් පාමුල වසර ගණනාවක් මේ භූමියේ සිට සජීවී ලෙසින් විකාශය වුණේ ඒ වැඩසටහන නැරඹීමට ඔබ වහන්සේ අභියසින්දලා බණ ඇසීමට ශ්‍රද්ධාසිත උපදවාගෙන ලංකාවේ විවිධ පැතිවලින් මිනිස්සු ආවා. අපේ ශ්‍රාවකයෝ ආවා බොහොම ලෙන්ගතුව ඔවුන් ඒ කටයුත්තට යොමු වුණේ. තාමත් ඒ හැඟීම තිබෙනවා. අපි සිහිපත් කරන්නට ඕන මෙත්නෙත් පාමුල සජීවී වැඩසටහනක් ලෙසින් නොවේයි පටිගත කරපු වැඩසටහනක් ලෙස තමයි ඔබට මේ වැඩසටහන සමීප කරවන්නේ. අපේ හැමදෙරේ මට පිවිසුම ඔබ වහන්සේගෙන්ම ලැබුණාද සාකච්ඡාවට දැන් මේ කාලය තුල ඇත්තට මේ ප්‍රශ්නයත් එක්ක වැසිසල්ලු පූජා කළ වස් ආරාධනා කිරීම පිළිබඳ ප්‍රශ්නයක් සමහර විට මතුවෙනවා. ස්වාමීන් වහන්සේට වැසිසල්ලු පූජා කළ වස් ආරාධනා කළ යුතුයමද බෞද්ධයන් වන ගිහියන් වන අප? එහෙම නැතුව ස්වාමීන් වහන්සේට වස් එළඹීමේ හැකියාව කොහොමද? ආරාධනාවක් කරන්නට දායකයෙක් හිටියොතින් ආරාධනාව කරන්න බාධාවක් නැහැ. නමුත් ආරාධනාවක් අවශ්‍යම නැහැ වස් සමාදන් වෙන්න. ආරාධනාවක් නොකළත් උපසපන් භික්ෂුන් වහන්සේලා ඒකාන්තයෙන් වස් එළඹීම සිද්ධ කරන්න ඕනේ. ඒක බුද්ධ ප්‍රඥප්තියක්. ඒ කියන්නේ ඒ කාලය තුල ස්වාමින් වහන්සේලා තමන් වහන්සේ විසීම සීමාවක් පනවාගෙන ඒ කටයුතු වල නියැලෙන්නට ඕන. දැන් මම හිතන්නේ හොඳම වස් කාලය පිළිබඳව කතා කරන්නට හොඳම අවස්ථාවක් මේ කාලය කියලා මට හිතෙනවා. හේතුව මේ වගේ ප්‍රශ්නයකට අපි අපේ අදාසන්න කාලය තුල මුහුණ දීලා නැහැ. ඒ නිසා සමහර ගිහියන් වන හිතේ ගිහියන් වන අපට ලොකු කනගාටුවක් තිබෙනවා. අනේ අපි කොහොමද අපේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මේ කටයුතු කරන්නේ කියලා. අනේ පසින් භික්ෂූන් වහන්සේලා සහ ගිහියන් වන අප අතර තිබෙන ඒ අවියෝජනීය සම්බන්ධතාවයේ ශක්තිමත් වෙන කාලයක් නෙමේ කාලේ. එනිසා ඒ తত্ত্বය යම් ආකාරයකට කෙනෙකුට හිතෙන්න පුළුවන් කඩාකප්පල් වෙයිද විනාශ වෙයිද. ඒ නිසා ස්වාමින් වහන්සේලා නිසිලෙස වස් එළඹීම සිදු නොකරාවිද අපිට කටින පින්කමක් කරන්න බැරි වේවිද කියලා. මේ සියලු දේවල් මෙලෙසින් ක්‍රියාත්මක වුණත් ඒවට බාධාවක් ඇති වෙන්නේ නැහැ. ඇත්තම කිසි බාධාවක් නැහැ. මම ඒකයි කිව්වේ භාග්‍යතුන් වහන්සේ උපසපන් භික්ෂුන් වහන්සේලාට උනත් දැන් මේ යුගයේ ගත්තොත් එහෙමයි. අපි පොහොය සීමාවකට භික්ෂුන් වහන්සේලා එක් රැස් වෙනවා පොහොය කර්ම කිරීමට. එහෙමයි. නමුත් දායකද කාරකාදීන්ට දැන් ගම්වල වාසය කරන දායක දායිකාව කොහොමත් දැන් මේ කාල සීමාව තුළ පන්සලට දානමාන අපේනවා. එහෙමයි. දැන් මේ පූජා භූමිය උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙහෙට ලංකාවේ විවිධ පළාත් වලින් දානමාන අරගෙන බස් ගණන් පිරිසෙනවා. එහෙමයි. ඉතින් එහෙම එන එක මේ වෙලාවේ අවහිරයක් නිසා ඒගොල්ලෝ එක්කෝ ඒ දානෙට ඕන කරන බරපැන් පූජා කරනවා. එහෙම නැත්නම් වියලි ආහාර පාන ආදිය ගෙනල්ලා ඒ ටික පූජා කරනවා. ඉතින් උපස්ථානයේ කිසි අඩුවක් නැහැ. දැන් මේ පූජා භූමියේ නම් වස් එළඹෙන ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ ඉන්නවා. ඉතින් වස් කාලයේ උන්වහන්සේලාට සියලුම උපස්ථාන ටික ඒ අභ්‍යන්තරික වශයෙන් වැඩ ඉන්න සියලු දෙනා වහන්සේලා එකිනෙකනා වහන්සේලා වෙනුවෙන් සම්පූර්ණ කරගන්නවා. එහෙමයි. මොකද බාහිර දායකකාරකාදීන් සම්බන්ධ කරගෙන ඒගොල්ලන්ට අලාභයක් වෙන්නට පුළුවන් නිසා. නමුත් මේක තව වැඩිම වුණොත් අපිට මේ විදිහට මාසයක කාලයක් මේ විදිහට දුරස්තව ඉන්නට සිද්ධ වේවි. ඊට පස්සේ අපට සිතූ පැතූ පරිද්දෙන් කටින මහා පින්කම් සම්පූර්ණ කිරීමට කිසිම බාධාවක් නැහැ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ වස් ආරාධනා කරන්නට එන්නත් බැරි වුණා විහාරස්ථානෙට. වැසිසලු පූජා කරන්නත් බැරි වුණා. ඒ අතර මාසයක හමාරක කාලයක් උපස්ථාන කරන්නත් බැරි වුණා. එහෙම කියලා පීඩාවටපත් වෙන්නට ඕනේ. මේ தત્ත්වයේ පහව ගිය මොහොතේ ඉඳලා ඒ සඳහා ඕන කෙනෙකුට එදෙන්න පුළුවන්. ඇත්තටම ඔව්. දැන් විශේෂයෙන් අපි මේ
බොහෝ වෙහෙර විහාරස්ථානවල මේ පොයට පිරිස් එකතු වෙනවා. නමුත් මෙහි තියෙන ස්වභාවය අනුව මේ වෙලාවේ තියෙන වාතාවරණය අනුව තමයි මම මේ ටික විශේෂයෙන්ම අවධාරණයෙන් කියා සිටින්නේ. හොඳයි. අපි ධර්ම සාකච්ඡාව තුළදී දේශනාවට අනුසාරයෙන් කෙරෙන්නා වූ කාරණා කිහිපයක් වෙත අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේ කිව්වා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඖෂධයක් කියලා කායිකවත් මානසිකවත්. මම හිතනවා ස්වාමීන් වහන්සේ ඉන් එහාට තව ටිකක් අපි ගැඹුරටම හිතුවොත් එහෙම මේ භවය සසර ගමනේ භව දුක නිමා කරන්නට මේ තරම් ඖෂධයක් තාම ලෝකෙ කොහෙවත් බිහි වෙලත් නැහැ. ඒ නිසා නිට්ටාවටම බෙහෙත් දෙන වෙදදුරාණන් කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ. අපි ඒ බවත් හඳුනාගත යුතුයි නේද? දැන් සමහරු හිතනවා අපි කායික ප්‍රශ්න ටික සියල්ලම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විසඳා ගන්නවා කියලා, මානසික ප්‍රශ්න විසඳා ගන්නවා කියලා. ඉන් එහාට යන තැනක් නේද මේ තියෙන්නේ අපේ භව දුක නැත්නම් මේ සසරේ යන නිවන් දකින්නට තියෙන අපේක්ෂාව සඵල කර ගැනීමට ධර්මයට එකතු වීම. ඔව් ඇත්තටම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේම ධම්මෝසව සමන්නත්ති ඒතම් පිවත බික්කෝ. මහණෙනි ඖෂධ අතර ධර්මයට සමාන ඖෂධයක් නැහැ. මොකද හේතුව අපි අපිට කුරුපුරුදු කවියකින් කියනවා නම් සත්හත වන භව දුකට වේදානන්නේ. භව දුකට වෛද්‍යවරය හැටියට භාග්‍යතුන් වහන්සේ දුන්නු ඖෂධය තමයි මේ භවයේ සංචරණය නැවැත්වීම සඳහා ක්ලේශ ධර්මයන් උත්පාදනය වෙන මාර්ගයේ තේරුම් අරගෙන ක්ලේශ ධර්මයන් මේ ප්‍රහාණය කිරීමේ කටයුත්ත සිද්ධ කිරීම සඳහා තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ උපයෝගී වෙන්නේ. ලෝකෝත්තර පාක්ෂික වශයෙන්. එහෙමයි. දැන් එතකොට කෙනෙක් හිතුවොත් එහෙම අපිට ලැබිලා තියෙන මනුෂ්‍ය ජීවිතයේ එහෙම මේ භවය කියන්නේ මනුෂ්‍ය ජීවිතය ලැබිලා මේක අපරාධනේ අපි මෙහෙම නැති කරගන්නේ. ආයි මනුෂ්‍ය ජීවිතය ලැබෙන්නේ කොච්චර හොඳද? එහෙම කියලා අර මේ ආත්මලාභය පිණිස නැත්නම් Tamanගේ ජීවිතය පිළිබඳ හිතන පිරිස ඉන්නවනේ සන්නහස. ඉතින් මේකේ තිබෙන හානිදායක පක්ෂය ඔවුන් හඳුනාගෙන නැහැ. අපේ පවා ඇතැම් වෙලාවට හිතන්නේ අනේ ආයිත් මට මනුෂ්‍ය උප්පත්තියක්ම ලැබුණොත්, මට මේ තැනම ඉපදෙන්න ලැබුණොත්, මෙයාලම මගේ ඥාතීන් සහෝදරයෝ දරුවෝ මව්පියෝ වෙනවා නම් කොච්චර හොඳද, මේ අයගේම සමීපේ මට ඉපදෙන්න. මෙහෙම හිතන අවස්ථාවක් තියෙන මේක නරක සිතුවිල්ලක්ද, මේක හොඳ නැති දෙයක්ද කෙනෙකු කරන්නා. ඇත්තටම අපි නැවත උපතක් ප්‍රාර්ථනා කළ යුත්තේ අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන හැම සූත්‍ර දේශනාවකම කෙලවර ශාසනයට ඇතුළත් වෙලා හෝ ශාසනයට ඇතුළත් නොවි ගිහියන් වශයෙන් ඉඳලා හෝ රහත් භාවයට පත් වුණාම කියනවා බහතබෝ බර ඇත් කළ කිස ඇත්. ඒ කියන්නේ සියලු වැඩ කටයුතු නිමාවට පත් කළ, සියලු බලාපොරොත්තු බිම තැබූ, සියලු බලාපොරොත්තු විසිරු වහල තත්ත්වය තමයි මහරහත් පදවිය කියලා කියන්නේ. ඒකෝට යම්කිසි කෙනෙකුට යම්කිසි භවයකදී ඒ සම්පූර්ණ සංසාරික චාරිකාවෙන් එතර වීමට අවශ්‍ය අධ්‍යාත්මික ධර්ම පුරාලා ඉවර කරගන්න බැරි වුණා කියලා තමන්ට වැටහෙනවනම් තමයි නැවත මනුෂ්‍ය ජීවිතය ප්‍රාර්ථනා කළ යුත්තේ. දැන් අපි එහෙම ප්‍රාර්ථනා කරනවනේ, ඒක වැරද්දක් නෑ. මොකද්ද ප්‍රාර්ථනාව? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම. බාල සමාගමයක් නැතුව සත්පුරුෂ සමාගමේ ලැබෙන්නට සත්පුරුෂය හැටියට මේ අය නැවත මුණ ගැහිලා අපි එකම බුදු පෙළහරකින් ගමන් කරලා එකම ධර්ම සභා මණ්ඩපයක නිවන් දැකම කියන ප්‍රාර්ථනාවෙන් නම් නැවත එකතු වෙන්නට ප්‍රාර්ථනා කරන්නේ. ඒක හරි වටිනවා. නමුත් ඔබ කතා කළේ අර මනුස්ස ජීවිතයේ සමහර අය ආස්වාද පැත්ත විතරක් ජීවිතය දකිනා ඉන්නවනේ. එහෙමයි. ඒ ආස්වාදයට නැඹුරු වෙලා ඉන්න නිසා, ආස්වාදයේ උපාදානය කරලා තියෙන නිසා ඒ අයට තම ජීවිතේට තවම දුක හඳුනා ගන්නට බැරි වෙච්ච නිසා තමයි නැවත උපත ප්‍රාර්ථනා කරන්නේ. ඒක හරි භයානක දෙයක්. ඒ කියන්නේ ඒ තත්වයකට හිත හසුරවන කෙනෙක්ට ආශාවාදයේ උදෙසා කෙලෙස් පසුපසම තමයි හඹා යන්න සිදු වෙන්නේ. එතකොට මනුෂ්‍ය උත්පත්තිය කෙසේ වෙතත් නිරයට යෑම ඉඩකට වැඩි වෙන්න පුළුවන්. ඔව් මම අද දේශනාවට ඒ ටික ගොනු කරගෙනත් හිටියා. අංගුත්තර නිකායේ දේශනාවෙන් හැටියට මිනිස්සෙක් වෙලා ඉඳලා ආපහු මිනිස්සෙක් වෙන එක දුර්ලභයි. මිනිස්සෙක් වෙලා ඉඳලා තිරිසන් යෝනියට යන එක තමයි සුලභ. එහෙමයි. ඒ වගේ දෙවියෙක් වෙලා ඉඳලා මනුෂ්‍ය ලෝකෙට එන්න දුර්ලභයි. දෙවියෙක් වෙලා ඉඳලා නිරයට යන එක සුලභයි. ඊළඟට නිරයේ ඉඳලා නිරයට යන එක සුලභයි. නිරයේ ඉඳලා මනුෂ්‍ය ලෝකයකට එන එක දුර්ලභයි. ඔය විදිහට මනුෂ්‍ය ලෝකයේ දුර්ලභතාවය ගැන අංගුත්තර නිකායේ වාග්යතුන් වහන්සේ තාම මනවින් කරුණු පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට පේනවා ආශාවෙන් මනුෂ්‍යාත්ම භාවය ප්‍රාර්ථනා කළොත් ඒ ආශාවෙන් කරන ප්‍රාර්ථනාව තුළ ඔබ කිව්වගේ උපදින්නේම සතර අපාය තමයි. දැන් එතකොට දරුවන් බලාපොරොත්තු වෙන අය කරන ප්‍රාර්ථනා තිබෙනවනේ. ඇතැම් වෙලාවට මා දන්න එක්තරා මගේ හිතවත් මිතුරෙක් ඔහුගේ දරුවා මිය ගියා. ඔහුගේ අපේක්ෂාව තිබෙන අනේ මගේ බිරිඳගේ කුසේම නැවත මේ දරුවා ඉපදේවා කියලා. ඒ වගේම තවත් දරුවන් බලාපොරොත්තු වන 100,000 මව්වරුන් ඉන්නවා. ඒ අපේක්ෂාවෙන් ඉන්න කාන්තාවන් ඉන්නවා. එහෙම ප්‍රාර්ථනා කරන හොඳ දරුවෙක් මගේ කුසට ලැබේවා එහෙම කියලා. එතකොට මේ ප්‍රාර්ථනාවත් අකුසලයද ස්වාමීන් වහන්සේ? දරුප්පත්තියක් සඳහා ආරාධනා කිරීම. එතන ලෞකික පරමාර්ථ වශයෙන්
ලෞකික අරමුණක් වශයෙන් ඒක ප්‍රාර්ථනා කරන්නේ. එහෙමයි. එතකොට හොඳ සීලාදී ගුණධර්ම වල පිහිටමින් මා නිතර සිහිපත් කරනවා වගේ නිර්මාංශ ජීවිතයක් ගත කරමින් මේ විශ්වයේ පිං ඇති පංච උපාදානස්කන්ධ සංයුතියෙන් සහිත ජීවීන් වාසය කරනවා. ඒ වාසනාවන්ත ජීවියෙක් මගේ කුසට පැමිණේවා. එක්කෝ මට අහිමි වෙච්ච මගේම කෙනෙක් නැවත වතාවක් මගේ කුසේම නැත්නම් මගේ බිරිඳගේ කුසේම උපදීවා කියලා කෙනෙක් ප්‍රාර්ථනා කරනවා. ඒක අකුසලයක් නෙමෙයි. ඒක ලෞකික ආරම්භන ධර්මයක්. දැන් ලෞකිකව ගෘහස්ත ජීවිතයක් ගත කරන හැම කෙනෙකුම ප්‍රාර්ථනාවනේ දරුවෙක් ලැබීම. එහෙමයි. එතකොට ඒක තණ්හාවක් නෙමෙයි. එහෙමයි. ඒක සාමාන්‍ය මානව හිමිකමක්, මානව ස්වභාවයක්. එතන මේ නැවත මනුෂ්‍යාත්මයක් ලබා ගන්නට කුස විවෘත කළ දීම අකුසලයක්. එතකොට එතනින් එහාට තමයි දෙමව්පියන්ගේ කාර්යය මම හිතන්නේ වැඩි දියුණු විය යුත්තේ. ඒ කියන්නේ ආරාධනා කරන කුසට බෝසත් දරුවෙක්. හැබැයි දරුවා බිහි වුණාට පස්සේ කටයුතු කරන්නේ අකුසලයන් පිරෙන විදිහටම. එහෙම නැතුව දරුවටත් කුසලයේ තමනුත් කුසලයේ යෙදিলা ඒ මාර්ගය හරියට හදාගත්තා නම් හරි වැදගත්. ගොඩක් දුරට මෙහෙම එකක් තියෙනවා. දැන් ඒ වගේ ප්‍රාර්ථනා බලයෙන් සිල්වත්කම තුලින් කුසකට එන දරුවෙක් එහෙමයි. දැන් කුස පිළිසිඳ ගත්තු දා ඉඳලම දැන් බෝධිසත්ව කතා ප්‍රවෘත්ති වල හොඳටම පේන එකක් තමයි කුස පිළිසිඳ ගත්ත දා ඉඳලම ආර්ථලාභ ධර්මලාභ දෙකම ලැබෙනවා කියන්නේ. ඔව්. දහමේ පිහිටපු නැති මව්පියෝ දහමට ඒකාන්තයෙන් නැඹුරු කරවන්නට පුළුවන් ශක්තියක් අර උපදින දරුවගේ පුණ්‍ය මහිමය තුල තියෙනවා. එහෙමයි. ඒ හින්දා ඒ අය ගොඩක් වෙලාවට නොමකට යනවා අඩුයි. නමුත් අර වගේ ප්‍රාර්ථනාවක් ඉෂ්ට වුණාම අපිට ඊට පස්සේ මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණේ මේ ගුණධර්ම ටික පුරපු නිසා. ඒ නිසා මේ දරුවා ගුණධර්මාවතිය වන්න ඕන කියන අදහස උඟක් දෙනකොට නැහැ. දැන් අර මේ ශිෂ්‍යත්වයට කලින් ඕලෙවල් වලට කලින් එලෙවල් වලට කලින් මෙහෙට ඇවිල්ලා වුණත් බොහෝ දෙනා ප්‍රාර්ථනා කරන සමහර අය ගියාට පාස් වුණා පස්සේ අමතකයි. නැති අවස්ථාවක්. ආශිර්වාද කිරීලත් එපා වෙලා තියෙන්නේ. ඒ නිසා ඉතින් ඒවා ගැනත් අපි සැලකිලිමත් වෙමු. අපි අර රෝග තත්ත්වයන් පිළිබඳව ඔබ වහන්සේ ආරම්භයේ සිහිපත් කළා. තවත් ඒ කාරණාව විතර යොමු වෙමු සෝනස. මොකද මම දැක්ක පහුගිය දවස්වලත් මේ බුදු ගුණ බලයෙන් යම් ගුලි වාගයක් අහසින් අරගෙන වගේ ලෙඩුන්ට දීලා හොඳ කරන ස්ථාන අපි දැක්කා. දැන් එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ බුද්ධ ඖෂධයක් මේ ලබා දෙන්නේ බුදුරජාණන් වහන්සේ දෙන බෙහෙතක් වට්ටෝරුවක් තමයි මේ ලබා දෙන්නේ. මේ තුල ලෙඩ සුව වෙනවායි කියලා සඳහන් කරලා තිබුණා. හැබැයි සුවිච්ච කෙනෙක් පිළිබඳව හරි නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි වුණත් ප්‍රකාශ කරලා තිබෙනවා Facebook කරා නැත්නම් සමාජ මාධ්‍ය හරහා මම දැක්කා. එහෙනම් ගොඩක් අය හොඳ වෙලා තියෙනවා. බොහෝ අයට මේ නිට්ටාවට සුව වෙන්න හේතුවක් වුණා කියලා. එහෙම සම්බුද්ධ දේශනාවේ ධර්මයේ කොතැනක හෝ තිබෙනවාද කායික වශයෙන් ඇතිවෙන්නා වූ රෝගවලට බෙහෙත් වට්ටෝරු ඒවා වර්තමානයටත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩි බුදුරජාණන් වහන්සේ නැවත ලබා දෙනවා. එහෙම අවස්ථාවන් පිළිබඳව ධර්මයේ තිබෙනවා. ඇත්තට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වැදගත්ම දේ තමයි පූජාව පිළිගන්වන්නට හෝ ආශිර්වාදයක් ලබන්නට හෝ තෝල්කයෝ නැතිකම. මට බුදුගුණ බලයෙන් පිහිටක් ලබන්න ඕන නම් මගේ කායික රෝගාබාධ තත්ත්වයට මම මනාව සීලයේ පිහිටලා මම බුදුගුණ භාවනාවේදීලා ඒ බුදුගුණේ මට සුවය වේවා ශක්තිය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒ බුදුගුණය ඖෂධයක් බවට පත් වෙලා අපට තමන් තුලින්ම ආශිර්වාදයක් ගොඩනගෙනවා. මොකද අපි වෙන කෙනෙක් බුදුගුණ බලය අතට අරගෙන අපට බේතක් වශයෙන් දීලා හෝ අපට වෙන ක්‍රමයකින් දීලා හෝ ඒක සිද්ධ වෙයි කියලා අපි ප්‍රාර්ථනා නොකට යුතුයි බෞද්ධයෝ. එහෙමයි. බෞද්ධයෝ තව කෙනෙක් හරහා නෙමෙයි බුදුගුණ ශක්තිය ආශිර්වාදය ලබන්න ඕන. තමන් වෙනුවෙන් තමා තුලින්මයි මේ බුදුගුණ බලය ලබන්න ඕන. තමා හරියට සීල ගුණේ පිළිහිట్లా තියෙනවා නම් විශ්ව ශක්තිය වැඩි ඉන්න උතුම් වූ බුදුගුණ කායේ ශක්තිය තමන්ට ආකර්ෂණය කරගන්න පුළුවන්. අනිත් ඒවා ඔක්කොම ඇස්පැන්දුම් වැඩ. දැන් අරගේ අපි හිතමුකෝ සමහර වෙලාවට මෙහෙම එකක් වෙනවා කියලා අපි එක නිකන් බාහිර කාරණාවක් හැටියට සත්‍යයක් කියලා හිතමු. අහසට අත දිගු කළාම අතට ගුලි ටිකක් එනවා. මේක ගෙනත් දෙන්නේ බුදුහාමුදුරුවෝ නෙමෙයි. එහෙම ගෙනත් දෙනවා වෙන්න පුළුවන්. එහෙම සියුම් භූතයෝ. ඒ භූතයෝ තමයි සමහරවිට මෙහෙම උපකාර කරන්නේ අරගොල්ලන්ගේ ජීවත් වීම උදෙසා. හැබැයි භූතයන්ගේ බෙහෙත් සමහරලාට අගුණ වෙන්න පුළුවන්, අප්‍රත්‍ය වෙන්න පුළුවන්. ඒ වගේ අන්ධ භක්තියෙන් යුක්ත තැන් කරා අපිත් එහෙම සමහර විශ්වාසයේ තියෙන මොහොත් සමහර කාලවල කිව්වා මේ අහවල් තැන්න ගියාම මේ හොඳ වෙයි. හොඳ වෙනවා මෙච්චර විශාල පිරිසක් ඉන්නවා. නමුත් අපි ඒකට පරීක්ෂණාත්මකව පස්සේ හොයලා බැලුවම අන්තිමට පොලිස් අත්අඩංගුවට පවපත් වුණා. ඔය විශ්වාසයෙන් හෝ බුදුගුණ බලයෙන් හෝ දේවාරූಢයකින් හෝ මේවා කරනවා කියලා කියන අය. හොඳම උදාහරණය තමයි අපේ දේශපාලඥයෝ මේ දවස්වල දේශපාලනේ හරියට කතා කරන තැනස මේ ප්‍රධාන දේශපාලඥයෝ නිතරම යන සිද්ධාස්ථාන තියෙන සිද්ධාස්ථාන කියන්නේ කෝවිල් ආදී තිබෙනවා. ඒවට ගිහිල්ලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා ආරක්ෂා වෙන්න, ඒ වගේම Tamanට බලය ලැබෙන්න එහෙම කියලා. ශක්තිය ලැබෙන්න, දීර්ඝායුෂ ලැබෙන්න මේ හැම දෙයකටම ඒ ස්ථානවල ඉන්න අයත් මිය ගිය අවස්ථාවන් මේ අපිට වාර්තා වුණා. ඉතින් ඒ අයටත් මරණය පොදු නම්, ඒ අයටත් මේකෙන් ගැලවෙන්න බැරි නම්
ඒ අයටත් රැකවරණයක් ඒ තුලම නැත්නම් ඔව්. අපි ගැන කවර කතාවද? මම ඒකනේ කියන්නේ දැන් දේවාලේ හොරු කඩාගෙන ගිහිල්ලා නම් ඔව්. ඒ දේවාලයට ගිහිල්ලා හොරු අල්ලන්නේ කියලා කියන එකේ කිසි සාධාරණයක් තියෙනවද? එහෙමයි. දෙවියන්ට දේවාභරණ ටික රැක ගන්න මේ නම් දේවාලය ඇසේ තියෙන. ඔව්. අනුන්ගේ බඩ මුට්ටු ටික රැක ගන්න දෙයියෝ ක්‍රියාත්මක වෙයිද? ඉතින් ඒ තරම්ම අන්ධ භක්තිය මිනිස්සු ජීවත් වෙන. දැන් මිනිසුන්ගේ 100%ක්ම තියෙන්නේ නොපෙනෙන බලවේග වලින් පිහිට පැතීමනේ. ඔව්. දැන් සමහරට ලොකු ගැටලු තියෙනවා. දැන් එක්තරා කාන්තාවක් අම්මා කෙනෙක් මට කතා කරලා කිව්වා අපේ හැඳුරුනේ මේ අපිට පෙනෙන්නේ නැති වෙලාවවල මේ කුස්සියේ තියෙන එළවලු ඔක්කොම විසි කරනවා. ඒ වගේම මගේ ළමයෙක් ඉන්නවා ඒ ළමයාගේ රෙදි ටික විසි කරනවා හැමතැනම. ඊළඟට උඩ තට්ටුවේ ඉඳලා පල්ලෙහාට තල්ලු කරලා පහුගිය දවසක. ඉතින් දැන් මේක මොකද්ද? මේකට මොකද්ද කරන්නේ? ඉතින් මේකට බුදුගුණ බලයෙන් යමක් කරන්න පුළුවන්ද? ඉතින් මේකට බුදුගුණ බලයෙන් යමක් කරන්න බෑ. මේක යම්කිසි මියගිය කෙනෙකුගේ ඒ කියන්නේ යාගේ ස්වාමියා මරණයටපත් වෙලා ඒ විස්තරේ මාත් එක්ක කිව්වා. මං කිව්වා ඒකට ඕන කරන පිළියමක් ඒකට අදාළ භූතයන් හරහා කරන්න තියෙන කටයුත්තක් කරන්න. ඒ ඇරෙන්න වෙන විකල්පයක් නෑ ඒකට. සමහරු ඒවත් ප්‍රතික්ෂේප කරනවානේ. ඔය බොරු කතා මානසික රෝග ඔය තියෙන්නේ අර බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා සියලුම මේ පෘථග්ජනීය උම්මත්තකයෝ කියලා. ඒ නිසා ඔය මානසිකව හදාගත්ත රෝග පීඩා. එහෙම අපිට ප්‍රතික්ෂේප කරන්න බැහැ. සමහර වෙලාවට සමහර අය මුළු වලින්ම ජීවිතය දෙතරව ගන්නවා මේ දේවාල වලට ගිහිල්ලා දේවාල වලින් කියන සාස්ත්‍රහරහා ඒකෙදි 100%ක් විශ්වාසය තියලා. ඒ ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. මම කතා කරන්නේ දැන් අර වගේ සිද්ධියක් වෙනකොට ඒකේ මූලයක් අපිට තියෙන්න ඕන. ඒ මූලයේ දැන් භාග්‍යතුන් වහන්සේ අප්‍රමාණ ඔය ප්‍රේතවත්තු දිහා බැලුවම අපිට පේනවා ප්‍රේතයන් භූතයන්ගෙන් කොච්චර අවහිරතා මිනිසුන්ට සිද්ධ වෙලා තියෙනවද කියන කාරණාව. එහෙම ඒ නිසා සරලව ලඝු කොට ප්‍රතික්ෂේප කරන්නත් බැහැ. ඕනවට වැඩිය විශ්වාස කරලා මානසිකව විකෘති වෙන්නත් බැහැ. විකෘති වෙන්නත් බෑ. ඒ කියන්නේ හරි මැද තැනක ඉඳලා මේ ගැන හිතන්නට ඕන අවබෝධයකින් සහ ඔබ වහන්සේ කිව්වා වගේ පරිශන කරන්නට ඕන. ඒව පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. ඒවයේ තතු මත තමයි අපි තීරණ ගත යුත්තේ කියන කාරණා. ඔය දැන් ලෙඩ දුක් හැදෙනවා, ගේ හදා ගන්න විදියක් නැහැ. ඉතින් මොකක් හරි මේ අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා කියලා ඒක හිතින් හිතා ගන්න. දැන් එහෙම හිතිමුත් හිතාගෙන මිනිස්සු හුඟක් කරන මානසික වශයෙන් වැටිලා උද්‍යෝගය නැති කරගෙන සියලු වැඩ භූතයන්ට බාර දීලා ඉන්න තැන් තියෙනවා. අමනුෂ්‍යයන්ට බාර දීලා අමනුෂ්‍යෝ බලපෑම් කළා තමයි මේක කරන්න බැරි කියන හැඟීම. එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මනසින් වැටිලා තියෙනවා. මනස තමයි සියලු කටයුතු කිරීම සහ චිත්තේන නියති ලෝකෝ. චිත්තේන පරිකස්සති. චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේ වසවන්න ගෝති. ඒ නිසා සිත තමයි වටිනාම ධර්මය. සිතේ ශක්තිය හදාගත්තොත් අනිත් දේවල් පසුබා යන්නට පුළුවන්කම තියෙනවා. මානසික සුවය උදෙසාම නම් මම හිතන්නේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තරම් තවත් ඖෂධයක් ලෝකේ නැතුව ඇති. ඒ තරමටම දැන් අපි අන්‍ය ආගම් පිළිබඳව හැල්ලු කරනව නෙමෙයි. හැබැයි අන්‍ය ආගම් වලට එහා ගිය දාර්ශනික ප්‍රතිරූපයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මේ මානසික සුවය උදෙසා අපට දකින්නට ලැබෙන්නේ. මානසික රෝගවලට ලැබෙන්නා වූ පිළිතුර මත මානසික සුවයක් ලැබීම කායික රෝගවලටත් යම් ආකාරයකට එයින් නිදහස් වීමට හේතුවක් වෙනවා. ඔව් දැන් මම අර කිව්ව නකුල පිතුගේ කායික රෝගී තත්ත්වය බලන්න සුවපත් උනේ එයාගේ මනස නකුල මාතාව විසින් සුවපත් කිරීම නිසානේ. එතකොට යථාභූත ඥාන දර්ශනය කියලා ඔබ කියපු කාරණේ හරියටම හරි බුදුදහම ධර්මයක් වශයෙන් ඇහුවහමත් ලෞකික ජීවිතේ සමහර ප්‍රශ්න වලට විසඳුම් සැපේනවා. නමුත් යථාර්ථය වශයෙන්ම දැකීමේ ඥානය කෙනෙකුට පහළ වුණොත් එයාට ඒකාන්තයෙන් එතෙන්දී තමන්ගේ මානසික සැනසෙල්ල මානසික සුවය අවබෝධයක් එක්කම ඇති වෙනවා. ඊට පස්සේ ඒ සමහරට අනිකුත් සරල දේවල් වලින් එක වෙලාවකට සහනයටපත් වෙන හිත නැවත සහනයටපත් වෙන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් වශයෙන් අපි බෝධි පූජාවක් කරනවා. ගෙදරින් හිතුවක්කාරයට ගිය දරුවෙක් වෙනුවෙන් බෝධි පූජාවක් කරනවා. එයා ආගේ තන හොයාගන්න බැරුව. ඊට පස්සේ කොහොමද මේ ආරංචියක් ලැබිලා ඔන්න ඒ දරුවා ලැබෙනවා. ආපහු වෙනවා ගෙදර. එතකොට දැන් ඔන්න ඒ බෝධි පූජා ඉවරයි. ඊට පස්සේ ආයේ ටික දවසක් යනකොට ඔන්න ආයෙත් තව ප්‍රශ්නයක් එනවා. එතකොට අර මුලින් තිබිච්ච සැනසෙල්ල අර බලාපොරොත්තු ඉස්ටීමේට අපිට සැනසෙල්ල ආපහු නැතුව කියන්නේ. ඉතින් ඒ වගේ ලෞකික මට්ටමේ උපාය උපක්‍රම වශයෙන් සැනසෙල්ල తాවකාලිකයි. බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙන්නේ සංසාරික ජීවිතේ පුරාවටම ලැබෙන ස්ථාවර සැනසෙල්ල. ඒක ඇති වෙන්නේ යථාභූත ඥාන දර්ශනය තුල. ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන් නොව ප්‍රඥාවෙන්. ඒතකොට ජීවිතේ දිහා දකින්න ඕන ශ්‍රද්ධාවෙන් වගේම ප්‍රඥාවෙන් කියන දෙකෙන්ම. ශ්‍රද්ධාවෙන් යම් ප්‍රමාණයකට ප්‍රයෝජන ලැබෙනවා අපිට. ජීවිතේ යම් ශ්‍රද්ධාව ප්‍රතික්ෂේප කළ යුතු දෙයක් නෙමෙයි. ඔව් දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මනසට අවුල් පටලවිලි ගොඩක් තියෙන වෙලාවකට බුදුගුණ ටිකක් ගායනා කිරීම පිරිත් ටිකක් අසා ඉදීමෙන් යම් කිසි මානසික සැනසෙල්ලක් උදාපත් වෙනවා. බුද්ධ වන්දනාව බෝධි පූජා පින්කම පොඩි වන්දනා ගමනක්
සමහරලාට නිර්දේශ කරන විවිධ වූ පින්කම් බෝධි පූජාවක් කප්රුක් පූජාවක් ඒ වගේ දේවල් කිරීමෙන් හිතට ලොකු සැනසෙල්ලක් එනවා. එහෙමයි. ඒක ශ්‍රද්ධාවේ පදනම තුළ පිහිටලා ලබන සැනසෙල්ල. නමුත් බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙන්නේ ප්‍රඥාව මත පිහිටලා ලබන්නා වූ සැනසෙල්ල. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම දැන් කිසා ගෞතමී ගැන ගන්න, පටාචාරාව ගැන ගන්න. ඒගොල්ලන්ට තාවකාලිකව ඔහොම තමයි පස්සේ ආයි දරුවෙක් හම්බෙයි කියලා එහෙම උපදෙස් දුන්නේ නැහැ. මුළු සංසාරයෙන් එතර වීම දක්වාම ප්‍රඥා පටුත්තේ පුළුල් කරලා භාග්‍යතුන් වහන්සේ ඒ සැනසීම ලබා දුන්නා. නැවත කවදාවත් දුකක් නොවෙන්න. යථා ස්වરૂපය හඳුනා ගන්නටම ධර්මයේ කියා දුන්නා. ධර්මයේ කියලා දුන්නා. මට මතක් වෙනවා අපේ රාත්‍රියේ 9:30 විකාශය වන ධර්මදක්ෂිනා වැඩසටහන් වල මූලාරම්භයේදී අපේ කුකුල්පනේ සුදාසි ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු කාරණාවක් උන්වහන්සේට එක දවසක තදබල හිසේ කැක්කුමක් තිබුණා, දිගින් දිගටම පැවතුණා. ඒ නිසා සන්ධ්‍යාවේ බෝධි වන්දනාවට, බුද්ධ වන්දනාවට බෝධි මළුවට යන්නට තරම්වත් හැකියාවක් තිබුණේ නැහැ. නායක ස්වාමීන් වහන්සේ සිහිපත් කළා අද මේ උන්වහන්සේට බෝධි වන්දනාව සිදු කරන්න කියලා. හැබැයි උන්වහන්සේ දැඩි පීඩාවක හිටියේ. ඒ කාරණාව කන වැකීමත් එක්ක තවත් පීඩාව වැඩි වුණා කියලා උන්වහන්සේ සිහිපත් කළා. හැබැයි ටික වේලාවක් යනකොට උන්වහන්සේට බුදුගුණ ඔබ වහන්සේ සිහිපත් කළ ආකාරයට මෙනෙහි කරන විට යෑමේ වුවමනාවක්, අවශ්‍යතාවයක් සහ කැමැත්තක් ඇති වුණා. ඒ නිසා කියලා බෝධින් වහන්සේ අභියසින්දලා බෝධි වන්දනාව, බුද්ධ වන්දනාව සිදු කරන්නට යෙදුණා. ඉන්පසු අර තිබුණු මානසිකවත් ඒ වගේම කායිකවත් තිබුණු පීඩාව සම්පූර්ණයෙන් සමනය වුණා. ඒ වගේම ඒ තුල බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබුණ ගෞරවයේ ශ්‍රද්ධාව තවත් වැඩි දුණා කියලා උන්වහන්සේ සිහිපත් කළා. ඉතින් මම හිතන්නේ මේ තරම් අනන්තවත් මේ වගේ උදාහරණ ඇති ස්වාමීන් වහන්සේලාට අත්දැකීම් ඇති ගිහි සමාජයේ අපට අත්දැකීම් තිබෙනවා. ඉතින් ඒ නිසා විශ්වාසයත් එක් ආකාරයකට ශ්‍රද්ධාව ප්‍රඥාව එක්ක මේ බුද්ධහමත් එක්ක කැටිව තිබෙනවා. පැහැදිලිවම එහෙමයි. දැන් අර ආධ්‍යාත්මික වශයෙන් දැන් අපි මේ විශ්වය තුලනේ මේ බුදුගුණ ක්‍රියාත්මක වෙන්නේ. ඒ බුදුගුණ වල ශක්තිය පිළිබඳව විශ්වාසයෙන් යුක්තව කටයුතු කරනවා නම් යමේ අර විදිහේ ආයුර ආරෝග්‍ය හදිස්සෝ සම්පති උදාපත් කරගන්න ඕනෑ තරම් පුළුවන්. අර වගේ විවිධ වූ අත්දැකීම් මටත් ඒ විදිහට තියෙනවා. එහෙමයි. අපහසුකම්, අමාරුකම්. මොකද මම අත්දැකීම් ලැබලා තිබෙනවා ඔබ වහන්සේ අභියස ඉඳලා මෙත් පාමුල වැඩසටහන සජීවී ලෙසින් විකාශය වන දවස්වලට ඔබ වහන්සේ සයනෙන් නැගිටින්නේ බොහොම අමාරුවෙන්. හරි අපහසුවෙන් ඉන්නේ. උණ ගතිය තිබෙනවා. මම ඔබ වහන්සේගේ හිසට අත තියලා බලලා තිබෙන උණ ගතිය තිබෙනවා. හැබැයි ධර්මාසනේ ඔබ වහන්සේ අසුන් ගත්තට පසුව, ධර්මාසනයට වැඩියට පසුව, ඒ දේශනාව පටන් ගත්තට පසු මේ තිබුණු රෝගී පීඩාවන් කොහෙ ගියාද කියලා හොයාගන්න බෑ. ඇත්තට බව. එතන තියන්නේ යෝනිසෝ මනසිකාරයේ පිහිටනවා අර ධර්මයට. ඊළඟට ධර්මයේ බලයත් එක්ක මේක වගකීමක් එකාටකට එක්කෙනෙක් දෙන්නෙක් සඳහා කර දෙන මේ දේශනාවක් හෝ ඖෂධයක් නෙමෙයි. මුළු මහත් ධර්මදායාදයක්. ඖෂධයක් නේද කියන හැඟීම එනකොට අර ඔක්කොම අමතක වෙලා මේ දේශනාව කෙරෙහිම ඒක කොහොමද මනහරව සිද්ධ කරන්නේ, ඒක කොහොමද තේරෙන්න සිද්ධ කරන්නේ කියන එතන මම මනසින් පිවිදිච්ච කෙනෙක් හැටියට කටයුතු කරනවා. ඒ වෙනකොට ඒක අවසන් වෙනකොට අර වගේ සම්පූර්ණ සුවය මට ලැබෙනවා. ඉතින් මේ අනන්ත වූ විශ්වයේ පවතිනා වූ බුද්ධ ශක්තිය මේ වෙන්නට ඇති, ධර්මයේ ශක්තිය මේ වෙන්නට ඇති, ආර්ය මහා සංඝරත්නයේ ශක්තිය, ත්‍රිවිධ රත්නයේ ශක්තිය මේක වෙන්න ඇති. ඒ නිසාම වෙන්න ඇති බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පිරී වැඩ හිඳින මේ පුණ්‍ය භූමිය මෙතරම් ආරක්ෂා වෙන්නේ, අපේ ජනතාවට මෙතරම් ආශිර්වාදයක් ලැබෙන්නේ. ඒ ආශිර්වාදයේ පුණ්‍ය ශක්තියේ බල මහිමේ, ඒ කුසල ශක්තියේ බල මහිමේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයේ උදෙසාම වේවා කියලා අපේ නෙත්තහන මෙත් පාමුලට බොහොම ශ්‍රද්ධාවෙන් එකතු වෙන හැම දෙනා වෙනුවෙන්ම ප්‍රාර්ථනා කරන අපේ හාමුදුරනේ ඔබ වහන්සේ මට පහදලා දෙන්න පිරිත පිළිබඳවත්. මොකද මම සමාජ මාධ්‍යමේ ආසන්නයේදී දැක්කා පිරිත් සූත්‍ර දේශනා විදේශ ස්වාමීන් වහන්සේලා වගේම ලංකාවේ ස්වාමීන් වහන්සේලාත් පිරිත් සූත්‍ර දේශනා සජ්ජායනා කරනකොට පහුගිය දවස්වල කොරෝනා වෙසණයත් එක්ක අපි දැක්ක විහාරස්ථානවල පිරිත් සූත්‍ර දේශනා සජ්ජායනා කරන අවස්ථාවන්, නිවසේ ගිහියන් වන අප පිරිත් සූත්‍ර දේශනා සජ්ජායනා කරන අවස්ථාවන්, මේ තුල පිරිත් පැන්වල බුබුලු නගින අවස්ථාවන් අපි දැක්කා. පිරිත් කලයේ තුල වතුර කැළතෙන ආකාරය අපි දැක්කා. මේවා තිබෙන මේ අසහාය ශක්තිය, මේ මහා අපිට නොපෙනෙන ශක්තිය මොකද්ද ස්වාමීන් වහන්සේ? ඒ තුල සමහරු කියනවා ඕක වතුරනේ, ඕකේ ඇත්තට ශක්තියක් නැහැ. මොකද්ද පිරිත් නූල කියන්නේ? ඕව නිකන් සාමාන්‍ය මනස්ගත. මෙහෙම සමහරු ප්‍රතික්ෂේප කරන තැනකදී තවත් සමහරු මේ මහා වටිනාකමක් දෙන දායාදයක් කියලා වැළඳ ගන්නවා. ඔබ වහන්සේලාට අත්දැකීමුත් ඇති. ඔබ වහන්සේලා මේ පිළිබඳව නිරන්තරයෙන්ම ධර්මයේ ප්‍රගුණ කරන නිසා ධර්මයේත් මේ පිළිබඳව ඕනෑ තරම් කාරණා ඇති. පිරිතේ, පිරිත් නූලේ, පිරිත් පැනේ තිබෙන වටිනාකම බලය පිළිබඳව සිහිපත් කරලා දෙන්න. ඔව්, පිරිතේ හාස්කම් කියලා විද්‍යාත්මක පර්යේෂණයක් කරපු පොතකුත් මම කියුවා. ඒකේ පින්තූරත් එක්ක මුලින්ම මැටි බඳුනේ තියෙන පිරිත් පැන් වල ස්වරූපය. එහෙමයි. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඒකේ විවිධ හැඩතල ගන්න ආකාරය. පිරිත සති පිරිත් දේශනාවක සිද්ධ වෙච්ච පර්යේෂණයක් එක විවිධ හැඩතල නගමින්
වර්ණය පවා යම් යම් කුඩා වෙනස් වීමට ලක් වෙමින් ඒ පිරිත් පැන කලගෙඩින් උතුරලා පිටාර ගලා යන අවස්ථාව දක්වා ඒ කාරණාවල් විද්‍යාත්මකව ඔප්පු කරලා තිබුණා. එහෙමයි. අපි ධර්මානුකූලව කල්පනා කළොත් දැන් රතන සූත්‍රය ගත්තොත් යානීද බුහතානි සමාගතානි සියලුම භූතයෝ රැස්වෙත්වා කියන එක නේකේ පළවෙනි අදහස. එතකොට යම් කිසි එතන ස්වාමීන් භූතයෝ කියන්නේ සතර මහා භූතයෝද නැත්නම් මේ නොපෙනෙන කොටාශය? නොපෙනෙන බලවේග භූත බලවේග. එතකොට ඒ භූතයන්ට ආරාධනා කළා තමයි මේ සූත්‍ර දේශනාව සිද්ධ කළේ. ඉතින් එතකොට ඒකෙන් ලැබිච්ච ශක්තිය නිසා අසනි මහා වර්ෂාවක් වැස්සයි කියනවනේ. එහෙමයි. එතකොට මේ පිරිත් දේශනාවේදී පමණක් නොව ඒක අවබෝධයෙන් යුක්තව තුනුරුවන්ගේ ගුණය පිළිබඳව භක්තිමත් විශ්වාසයකින් සහ තුනුරුවන් ගුණයට අභ්‍යන්තරගත වෙච්ච ආර්යයන් වහන්සේලා විසින් දේශනා කළ නිසා විශේෂයෙන් ඒ හාස්කම දකින්න පුළුවන්කම ලැබුණා. එහෙමයි. එහෙම නැතත් දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් සතිපිරිත් දේශනාවකට මණ්ඩපයට වැඩමවන්නේ උපසම්පන්න භික්ෂුන් වහන්සේලාට පමණයි. එහෙමයි. එතකොට ඒ තුළ තියෙනවා අධිශීල ශික්ෂා සංඛ්‍යාත සීල සම්පත්තිය බලපාලා තියෙනවා පිරිත් දේශනා කරන දේශකයන් වහන්සේගේ සීලය ගැන කල්පනා කරලා. එහෙමයි. එතකොට අපි හැම වෙලාවෙම දේශක ශ්‍රාවක දෙගොල්ලම සීලයේ පිහිටලා මේ දේශනාව කරන්නේ. රත්නත්‍රය පිළිබඳව ශ්‍රද්ධානීය හැඟීමෙන් මේ දේශනාව දේශනා කරපුවාම ශබ්ද ශක්තියේ බලයත් අධ්‍යාත්මික ශක්තියේ බලයත් භෞතික ද්‍රව්‍යයන්ට ආකර්ෂණය වීමෙන් ඒ හින්දා තමයි පිරිත් නූලක් අපි දෙයත්ල මැදට ලං කරගන්නේ. දැන් මණ්ඩපේන ස්වාමීන් වහන්සේලා පිරිත් හුය කියලා ලොකු පිරිත් නූලත් ඊටකට ඒකටම සම්බන්ධ කරපු අරිත් පිරිත් නූලත් තමයි මිනිස්සුන්ට දෙන්නේ. එතකොට ඒ සියලු නූල් වල මූලයේ තියෙන පිරිත් පැන් කලේ. එතකොට මේ නූල හරහා අර ශබ්ද ශක්තිය මානසික තරංග ගමන් කිරීම නිසා අර පැන් කලේ පැන් උතුරන්න පටන් ගන්නවා. තුරුරුවන්ගේ ගුණ සත්‍ය අනුභවයත් එක්ක. ඒ නිසා ඒක අපිට අත්දකින්න පුළුවන් වෙච්ච දෙයක් කර ඔබ කිව්වා වගේ. ඔබ වහන්සේ කියන සතිපිරිත් දේශනාව ආරම්භ කරනකොට උපසපන් භික්ෂුන් වහන්සේලා වැඩම කරන්නේ කියන කාරණේ. මම මේ සමාජ මාධ්‍යත් එක්ක ගලපා ධර්මයේ වර්තමානයට ගෙනෙන මොකද සමාජ මාධ්‍යයේදී වැඩි වශයෙන් මේ ධර්මයේ කතා බහට ලක් කරන නිසා ස්වාමීන් වහන්සේ. දැන් සමහරු අපි දැක්ක පහුගිය දවස්වල මේ සමාජ මාධ්‍ය තුල තිබෙනවා ගිහි පිරිත් පිළිබඳව ප්‍රශ්නාර්ථයක් එක්ක ගැටලු කිහිපයක් ඉදිරිපත් කරලා තිබුණා. එතකොට දැන් ඔබ වහන්සේ කියන ආකාරයට උපසපන් භික්ෂුන් වහන්සේලා නෙමෙයි ගිහියන් වන අය පිරිත් කියන අවස්ථාව අපි දකිනවා. අනිත් පස්සේ දැන් ඒ රූප රාමුවල මම දැක්ක දෙයක් තමයි වටාපත් අරගෙන ස්වාමින් වහන්සේලාසේ පවන් සලසමින් ඒ භික්ෂුන් වහන්සේලා භාවිත කරන ඒ උපකරණ භාවිතයට අරගෙන පිරිත් කියන අවස්ථාවන් මම දැක්ක. දැන් සමහරු මේ පිළිබඳ විවේචනාත්මකව විවිධ ප්‍රශ්න මෙය කුසල්ද අකුසල්ද මේ කරන්න කැප දෙයක්ද අකප දෙයක්ද භික්ෂුන් වහන්සේලා භාවිතයට ගන්නා වූ උපකරණ ගිහියන් වන අපට කැපද එහෙම භාවිත කරන්න පුළුවන්ද? ඒක පැත්තකින් කුසලයක් කිරීම අරමුණු වෙනවා. අනිත් පස්සේ ඔය වගේ භික්ෂුන් වහන්සේලා භාවිත කරන උපකරණ භාවිතයට ගන්නවා. එතකොට සමාජයේ දකින්න මේක අකුසලයක් කියලා. මෙතන ගැටීමක් මේ දෙපැත්තේ තිබෙන්නේ. භික්ෂුන් වහන්සේ නමක් විදිහට ඔබ වහන්සේට අත්දැකීම් සම්භාරයක් තිබෙනවා. දීර්ඝ මේ භික්ෂුන් වහන්සේ නමක් විදිහට ඔබ වහන්සේ ශාසනයට ප්‍රවෘජාවටපත් වෙලා දීර්ඝ කාලයක් ගත වෙලා තිබෙනවා. දශක ගණනාවක් ගත වෙලා තිබෙන මේ අත්දැකීම් එක්ක මේ කාරණාව දෙස බැලිය යුතු ආකාරය අපිට පහදලා දෙන්න. ඔව් ඇත්තෙන්ම දැන් භාග්‍යතුන් වහන්සේ 12 පිරිකර භික්ෂුන් වහන්සේලා විසින් වෙත අනුමතකට වදාලා. එයින් 8 පිරිකරත් විශේෂයි. දැන් ওই 8 පිරිකරට අතිරේක එකක් තමයි වටාපත කියලා කියන්නේ. ඒ කියන්නේ 12 පිරිකරට ඇතුළත් එකක්. ඒක භික්ෂුන් වහන්සේලගේ මෙවලම් කට්ටලය. එතකොට ওই විදිහට දැන් වටාපතත් පාවිච්චි කරමින් පිරිත් කියන පටන් ගත්තොත් උදේ කෑම ගන්නකොටත් පාත්‍රයක් අරන් යයි දැන්. ඒ තරමටම භයානක තත්ත්වයක්. හේතුව මේ පැවිදි පක්ෂය තුල අපේ බලවේගයක් ගොඩනගෙන්න ඕන ගිහියෝ පිරිත් දේශනා කරාට කමක් නැහැ. නමුත් ගිහියන් කටයුතු කළ යුතු සීමාවක් තියෙනවා. මේ පිරිත් දේශනාවේ සීමාවක් තියෙනවා. එතකොට දැන් අපි හිතමුකෝ උදාහරණයක් වශයෙන් ඒ අය මණ්ඩපය ඇතුලේ පුටුවල වාඩි වෙලා ඉන්නේ. ඔව්. ඒතර අනිත් ගිහිය බිම වාඩි වෙලා ඉන්නවා. ඒක ඇහුවොත් අකුසලයක්ද කියලා නෑ. මොකද ධර්මයට කරන ගෞරවයක් හැටියට ඒ අය ඒ ආසනවල වාඩි වෙලා බුදුහාමුදුරන්ගේ දේශනාවක් දේශනා කරන්නේ. එහෙමයි. නමුත් මේ වටාපත කියන එක භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් අනන්‍ය වෙච්ච වස්තුවක්. එහෙමයි. ඒක මේ අය පාවිච්චි කරනවා නම් ඒක විශාල වරදක්. එහෙමයි. ඒක අකුසලයක් නෙවෙයි වරදක්. දැන් සමහර දේවල් තියෙනවා වැරදි අකුසල නෙවෙයි. සමහර ඒවා තියෙනවා අකුසල් වැරදි දෙකම. සමහර දේවල් තියෙනවා අකුසලුත් නැහැ වැරදිත් නැහැ. ඉතින් ඒ අතර මේක වැරද්දක් මිසක් අකුසලයක් නෙවෙයි. දැන් එතකොට අර උපසපන් භික්ෂූන් වහන්සේලා නැතුව ගිහිවන අප පිරිත් කිවීමේ ආනිසංසය කොහොමද ස්වාමීන් වහන්සේ? එතන සතිපිරිත් දේශනාවට විතරයි උපසම්පන්න භික්ෂූන් වහන්සේලා පිළිබඳව අදාළත්වයේ තියෙන්නේ. නැත්නම් අනිත් 35 පිරිත් දේශනාවට මේ සාමණේරයන් වහන්සේලා උපසම්පදා භික්ෂූන් වහන්සේලා කවුරුත් සහභාගී වෙනවා.
ඒසා පිරිත් දේශනාවට ගිහියන් සහභාගී වීම ඒක කිසි ගැටලුවක් නැහැ. එතකොට පිරිත ගණ පිහිටවන්නට යම් සොරේ ස්වභාවය පවත්වා ගැනීම ඒවා අවශ්‍යද? එතකොට වචන හරියට උච්චාරණය ඒවා අවශ්‍යමයි. ඒක දැන් මෙහෙමයි. ඒක පිරිත් දේශනාවෙහි දක්ෂ පරිත්ත භාණකයන් වහන්සේලා ළඟ ගිහියෝ පුහුණු වෙන්න ඕනේ. ඒ මූලික කණ්ඩායම. එහෙමයි. එහෙම පුහුණු වෙලා තමයි තමන්ගේ අනිත් අයට ඒක පුහුණු කරවන්න ඕනේ. එතකොට මනාලෙස පුහුණු කරවගත්තොත් ඒක කියන්නේ පාලියෙන් පොත කියව ගන්න පුළුවන් වෙච්ච තරමට නෙමෙයි. ඒකේ තියෙන අර වගේ ඒකට කියන්නේ සරභඤ්ඤ දේශනා ක්‍රමයනේ. එතකොට මේ ඒ සප්තස්වර වලින් අවසන් ස්වර දෙක ඇරෙන්න අනිත් ස්වර පහට ප්‍රස්තාරගත කරලා මේක හදලා තියෙන්නේ පිරිත් දේශනාව. ඔව්. එතකොට අපි අහලා තියෙනවා එක ගාථාවකට අකුරු 32 බැගින් තියෙනවා කියලා. ඒ හැම අක්ෂරයක්ම හරියට ශබ්ද වෙන ආකාරයට තමයි මේ පිරිත් දේශනාව සිද්ධ කරන්න ඕන. බොහෝ විට ගිහියන් අතින් ඒ විදිහට සිද්ධ වෙනවා අඩුයි. සමහරවිට පුහුණුවක් ලබා ගන්න බැරි වුණාම වික්ෂුන් වහන්සේලා තිබොත් ඒ ටික සිද්ධ වෙනවා. මම හිතන්නේ හරි වැදගත්. මොකද මේ මට මේ මෑතකදීත් යම් කෙනෙක් කිව්වා මේ ඔය ඒ කියන විදිහට ස්වාමීන් වහන්සේලා පරණ ස්වාමීන් වහන්සේලා කියන විදිහට පිරිච්චි වල කිසි තේරුමක් නැහැනේ. අපිට තේරෙන්නේවත් නැහැනේ මේ මොනවා කියනවද කියලා දන්නේ. මෙහෙම කියපු අවස්ථා තිබෙනවා. ඒ කියන්නේ මේ පිළිබඳව අවබෝධයක් නැති, පරිශ්‍රණයක් කරලා නැති, මේ පිළිබඳව හඳුනාගෙන නැති අය කියන කතා මේ. එහෙම නැතුව ඔබ වහන්සේ ඔය කියන විදිහට එහෙම හැඟීමක් ඇති වෙනවා නම් ඒවැය තිබෙන ස්වરૂපය පිළිබඳ විද්‍යාත්මක පසුබිම් පිළිබඳ ඔබ වහන්සේ කිව්ව ආකාරයට ඒවැය තිබෙන ඒ මේ කටයුතු කිරීමේ ක්‍රමවේදය පිළිබඳ හරියට හඳුනාගත්තා නම් මෙහෙම කියවෙන්නෙත් නැහැ. අකුසල් පිරෙන්නෙත් නැහැ එහෙමනම්. අකුසල් පිරෙන්නෙත් නැහැ. ඇත්තට පව් මිනිස්සුන්ට අවබෝධයක් නැහැ. මිනිස්සුන්ට තියෙන හැඟීමක් විතරයි. මිනිස්සුර බාහිර වශයෙන් ස්වરૂපය දැකලා තමයි සමහර දේවල් පිළිබඳව විවේචනය කරන්නේ. අත්දැකීම් සහිතව නෙවෙයි. මම හිතන්නේ ඔබ වහන්සේලා වික්ෂුන් වහන්සේලා විදිහට ඒ සමාජගත කිරීමේ වැදගත්කමත් එතනමයි ස්වාමීන් වහන්සේ මානන් දකින්නේ. ඔබ වහන්සේලා වගේ වියත් ස්වාමීන් වහන්සේලා ඒ පිළිබඳ හරියට අවබෝධයක් ඔබ වහන්සේ කිව්වා. ඒ ඝන පිහිටන්නට ඕන ස්වરૂපය නැත්නම් ස්වරවල මේ වගේ කොටස් වලට තමයි අපි ස්වාමීන් වහන්සේලා පිරිත් දේශනාවලදී සජ්ජායනා කරන්නේ. එහිදී වචන මේ ආකාරයෙන් මේ මාත්‍රා විදිහට තමයි ගලපන්නේ. මේවා හරියට හඳුනාගත්තොත් පිරිතට සමහරු බණිනවා කිසි බලයක් නැති දෙයක් කියනවා. එතන බලය ලබන්න නම් මේ දේවලුත් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතුයි. ඔව්. දැන් ඕක නිසා තමයි ඔය සිංහලෙන් පිරිත තෝරලා දෙන එක බොහොම වටිනවා. එහෙමයි. නමුත් ඒ පිරිත නිකන් ගායනා තාලයකට, ගීත ගායනා ස්වරූපයකට, නොත් කවි තාලයකට ගියොත්, එහෙම නිසඳස් තාලයකට ගියොත් ඒ පිරිතේ තියෙන අර ගරු ගම්බීරත්වය අර ශබ්ද ශක්තිය නැති වෙලා යනවා. ඒ නිසා අද ඒ ටික වික්ෂුන් වහන්සේලා අතිම සිද්ධ වෙලා තියෙන හුඟක් වෙලාවට. මේ අලුත් ක්‍රම රටා හොයන්නට ගිහිල්ලා අර පරණ අපේ සભ્યත්වයේ පිළිබඳව තිවිච්ච නැත්නම් අපේ සංස්කෘතිකාංගයේ පිළිබඳව තිවිච්ච සහ පිරිතේ හරය පිළිබඳව තිවිච්ච ගුණාත්මකාංගය නැති වෙලා තියෙනවා. හොඳයි. අපිට සමුගන්නත් කාල වේලාව උදා වෙලා තව එක් කාරණාවක් සිහිපත් කරන්නට ඕන. අතහැරීම අපට මෙතරම් අපහසු වෙලා තිබෙන්නේයි කියන කාරණය සමහරුන්ට අතහැරීම හරි ලෙහෙසි. හැබැයි බොහෝ දෙනාට මේක අපහසුයි. පෙර පුහුණුවක් මේ සඳහා අවශ්‍යද ස්වාමීන් වහන්සේ? මම මේකටම තවත් කාරණාවක් එකතු කරන්න. දැන් මේ පුදබිම ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනය පිළිබඳව සිහිපත් කළත්, ඒ වගේම ගම්පහ බවුන් පැලැස්ස සිහිපත් කළත්, එහෙම නැත්නම් ඊට පෙර ආතුවේ ඉඳලා අපි කල්පනා කළොත් එහෙම හොරණ සීල සුවාරණ, ඒ වගේම බක්කුල මහසෑය මේ කාරණා සිහිපත් කළත් මිනිසුන් පුදුම විදිහට සියලු දේවල් අතහැරලා මේවා ඉදිකිරීම උදෙසා මහා කැපවීමක් කළා ස්වාමීන් වහන්සේ. දැන් මට මතකයි පූජනීය ගලිගම ඥානදීප ස්වාමීන් වහන්සේත් සමග සිත්නෙත් අසපු කරන කාලේ රාත්‍රියේදී ගිලන් රථයක් අවශ්‍යයි කියනකොට උදේට ගිලන් රථයක් ගෙනත් දෙන්න තරම් අපේ නෙත් ශ්‍රාවකයෝ යොමු වෙලා හිටියා. ඉතින් මේ අතහැරීම ප්‍රගුණ කරපු පිරිසත් අතර අතහැරීම හරි හිස රදයක් පීඩාවක් ගෙන දුන්න පිරිසුත් ඉන්නවා. ඒ නිසා ඔබ වහන්සේ නම් මේ වැඩසටහන අවසානයේදී පුණ්‍ය අනුමෝදනා කරන්නේ අතහැරීම පුරුදු කරපු බොහෝ දෙනාට භික්ෂුන් වහන්සේ නමක් විදිහට කරන්නට පුළුවන් ඒ ශක්තිය ලබා දීමට. ඉතින් මේ අතහැරීම පෙර පුරුද්දක් තිබිය යුතුද කරන්නට? නැත්නම් අපේ බෞද්ධයන් විදිහට මේ අතහැරීමට අපහසු කෙනෙක් ඉන්නවනම්, අතහැරීමට අකමැති කෙනෙක් ඉන්නවනම් එයාලගේ හිතට අතහැරීම මහා වටිනා දෙයක් කියලා හැඟෙන්නට ඔබ වහන්සේගෙන් අනුශාසනාව බලාපොරොත්තු වෙනවා. ඇත්තයි. භාග්‍යතුන් වහන්සේ වදාළ කාරණාව තමයි දානංච යුද්ධංච සමානමාහු. මහණෙනි, මේ අතහැරීම කියන එක, දානය කියන අතහරින එක, ඒක හරියට යුද්ධයක් වගේ එකක්. හිත ඇතුළ හිත කියන එක සකස් වෙලා තියෙන්නේ ස්වභාවික වශයෙන් ලබා ගැනීම සඳහා මිසක් අත්හැරීම සඳහා හෝ දීම සඳහා නොවේ. එහෙමයි. එතකොට නවේ කතරියා දානේන කිව්වනේ. එතකොට ලෝභකම දුරු කරන්න පුළුවන් පරිත්‍යාගයෙන්මයි. ඒතර පරිත්‍යාගයේ අගය වැටහෙන තාක්කල් අතාරින්න කල්පනාවක් එන්නේ නැහැ. අතාරින්න එක හරි අපහසුවක්. එතකොට ඒක සමහරට එක භවයකින් නෙමෙයි, එක වර විශාල ප්‍රමාණයකින් නෙමෙයි, සුළු ප්‍රමාණයක්. අපිට සමහරට අපි හිතුව මෙහෙම අපි ආහාරයට ගන්න බත්පතෙන් බත් මිටක් ඉතුරු කරලා සතෙකුට දීමනාව හුරු පුරුදු වෙන්න ඕන. පළවෙනියෙන් ලොකු දානෙ දෙන්න ඉස්සෙල්ලා මිනිස්සු. ලොකු දාන දීම අමාරු නම්
එහෙමයි. එතකොට ක්‍රමක්‍රමයෙන් ඒක හුරු වෙනකොට හැමදාම සමහරට කුසගින් ඉන්න සතෙක් දැකලා මුළු ආහාරෙම උනත් දෙන්න පුළුවන් තැනට එයාගේ හිත සංවර්ධනය වෙනවා. සනස එතකොට අර මේ දානයකදී භික්ෂුන් වහන්සේලා මූලිකින් කොටසක් අයින් කරන්නේ ඒ ස්වාමීන් වහන්සේ? බුදුරජාණන් වහන්සේගේ අපේ පරණ සම්ප්‍රදාය තුළ ඇතුළත් වෙලා තියෙනවා බත් සරලුවක්වත් දන් දීලා කියලා. අපට ලැබෙන එක තව එක බත් ඇටයක් හරි බත් සරලුවක් හරි බත් මිටක්